හරි. හැමෝටම ආයුබෝවන්. මම එනවාද ඔයාලට? කවුරු එක්කෙනෙක් මයික් එක ඔන් කරලා කියන්න ඇහෙනවද කියලා? මම ඇහෙනවද ඔයාලට? ඇහෙනවා සර්. හරි. එහෙනම් අපි යන වැඩේ පටන් ගමු. හරි. හරි. අපි කතා කරන්න යන්නේ ඔයාලගේ assistant pharmacist නේද? නැත්නම් pharmacy assistant. හරි. හරි. මේක ගැන මම ගිය සතියේ දීර්ඝ විස්තරයක් කරන විදිය කොහොමද කරන්නේ? මොකද්ද මේක වෙන්නේ? මේ සියලු දේවල් ගැන දීර්ඝ විස්තරයක් කරා. අද ඉතින් මම ඔයාලට පළවෙනි කතාවෙම පටන් ගන්නවා නේද? ඔයාලට මම ටියුබ් එකක් එහෙම දාලා තිබ්බා. print out එකක් ගන්නත් පුළුවන් නම් කියලා කිව්වා. නැත්නම් අපි පොතේ ලියමු කිසි ගැටලුවක් නැහැ. හරි? right. අද එහෙනම් ඔන්න පළවෙනි දවසේ මේ දවසේ නම් හරියටම පැය 50ක් යනකල් මේ කෝස් එක කරනවා. මේ පැය 50 සමහර විට මාස 5න් ඉවර වෙන්න පුළුවන්. උපරිම මාස 6යි මම උත්සාහ කරන්නේ මාස 5න් ඉවර කරන්න. මොකද කලින් බැච් එකේ මට සතියක් ප්‍රමාද වුණා ඒ ක්ලාස් පැය 50 ඉවර කරගන්න. එයාලා ගිය සතියෙන් එක්සෑම් එකක් තියලා අද වෙනකොට මම රිසර්ච් ටිකත් ඔක්කොම සෙටල් කරලා සර්ටිෆිකේට් ඉෂුව කරන්න විතරයි මට තියෙන්නේ. ඔයාලගේ ඒකයි මම පටන් ගත්තේ ඉක්මනටම. මට ටුට්ටක් ප්‍රමාද වුණා. මම මේ මාසේ දෙවෙනි සතිය පටන් ගන්න හිටියේ. ඒක බැරි වුණා. මේ මාසේ අන්තිම සතියට ගියා. ඒ වගේ ඔයාලගේ එකත් මම හිතන්නේ පරක් වෙයි කියලා. මොකද මේ සමහර ප්‍රශ්න හින්දා කොවිඩ් ප්‍රශ්න හින්දා තමයි මේක උනේ. ඒ වුණාට සති දෙකයි පරක් වුණේ. මම ෂෙඩියුල් කරපු දවසටම ඉවර කරනවා සාමාන්‍යයෙන්. හරි. රයිට්. අපි යන් ඉස්සරලාම මේ කෝස් එකේදී ඔයාලට ඉගෙන ගන්න තියෙනවා අනිවාර්යයෙන්ම පළවෙනි එක තමයි ඔයාලා දැනන් ඉන්න ඕනි ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් කියව ගන්න. බෙහෙත් තුණ්ඩුවක් කියව ගන්න. මම දන්නවා මෙතන ගොඩක් දෙනෙක් භාගයට භාගයක් දන්නවා භාගයක් දන්නේ නැහැ. අපි දන්නේ නැහැ කියලා හිතලා යම් මේක ඉස්සරහට ඊට පස්සේ මේකේ මූලික දේවල් ටික ඔයාලට ඉගෙන ගන්න තියෙන පොඩ්ඩක් තියරි ටිකක් තියෙනවා. ඒ තමයි මොනවද? ෆාමසි එක ඩ්‍රග්ස් ගැන ඉගෙන ගන්නකොට ඔයාලට ඉගෙන ගන්න සබ්ජෙක්ට් කීපයක් විශේෂ සබ්ජෙක්ට් එකක් තමයි ඉතින් ඔයාලා ඉගෙන ගන්න ඕනි මොකද්ද? මෙන්න මේක තමයි ප්‍රධානම එක. මොකද්ද මේ? ෆාමකොලොජි. අහලා තියෙනවද මේ ගැන? ෆාමකොලොජි. හරි? ඒ කියන්නේ ඔයාලා ඩ්‍රග් එකේ ඇක්ෂන් එක ගැන චුට්ටක් දැනුම තියෙනවා. මේ ඩ්‍රග් එක මොනවටද පාවිච්චි කරන්නේ? බෙහෙතේ නම දැනගත්තට වැඩක් නැහැ. මොනවටද පාවිච්චි කරන්නේ කියලා චුට්ටක් පොඩි නොලෙජ් එකක් ඔයාලට තියෙනවා. ඔයාලගේ සුපීරියර් ෆාමසිස්ට් ඒක දන්නවා. ඒ වුණාට ඔයාලට බෙහෙතක් තෝර ගන්නකොට මේක මොකටද යන්නේ කියන එක දැනගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ මොකද්ද මේ ෆාමකොලොජි කියන්නේ? අපි ඩ්‍රග් වල ඇක්ෂන් එක ගැන ඉගෙන ගන්න එක. හරිද? මොකද්ද? study of drug action. හරි නේද වැඩි? drug action. මේක තමයි ඔයාලගේ කෝස් එක පුරාවටම ටිකක් ලොකුවට තියෙන සබ්ජෙක්ට් දෙකෙන් එකක්. දෙවෙනි එක හරි දෙවෙනි එකේ තියෙනවා ඔයාලට වැදගත් වෙනවා මෙන්න මෙහෙම එකක්. ඒ තමයි pharmaceutics. හරි මේවා ෆාමසිස්ට්ලාගේ සබ්ජෙක්ට්. ඔයාලා දැනන් ඉන්නේ මේවා. මේක දැනන් ඉන්න ඕනි මොනවද? කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි අපි ඖෂධ හදන්න ඉගෙන ගන්නවා. හරිද? ඒකින් මම මේක කොටස් දෙකකට වෙන් කරනවා. හරිද? අපි ඖෂධ හදන්න බැරි වගේ තියරි ඉගෙන ගන්නවා මෙතනදී. තියරි. ඒ කියන්නේ අපි ඖෂධ හදන්න දැනගන්නවා මේකෙන් මෙහිමයි හදන්නේ කියලා. හරිද? ඒකින් මම මේක 1 2 කියලා දෙකක් කරනවා. මේ අපි ඉගෙන ගන්නේ study of drug preparation. ඖෂධ හදන විදිය ගැන ඉගෙන ගන්න. හරිද? ඉතින් මම මේකට දානවා මෙතනින් පොඩිවට මේ මොකක්ද කියන්නේ කියලා
හරි study of ඖෂධ හදනවා study අධ්‍යයනය කරනවා හදනවාට කියනවා අපි preparation හරි ඖෂධ හදන විදිය ගැන ඉගෙන ගන්නවා හරි ඒකේ කොටස් දෙකක් තියෙනවා පළවෙනි එකේදී අපි ඉගෙන ගන්නවා හරි theory හරිද ඒ කිව්වේ ටැබ්ලට් එකක් කැප්සූල් එකක් අපිට හදන්න බෑනේ අපිට ක්ලාස් එකේදී හදන්න බෑ හැබැයි මෙන්න මේක පුළුවන් මොනවද අපි ගන්න external preparation බාහිරින් පාවිච්චි කරන ඒවා හරි බාහිරින් පාවිච්චි කරන්නේ මොනවද අපි මොනවද ඊෂා අපි හදන්නේ හදන බෙහෙත් ඔයාලගේ ෆාමසි වලින් හදනවා නේද බෙහෙත් මොනවද හදන්නේ අපි හදනවා ක්‍රීම් වර්ග ජෙල් වර්ග හරි ඔයින්ට්මන්ට් වර්ග බාම් වර්ග නේද ඊට පස්සේ ලෝෂන් වර්ග අපි අම්මෝ හදනවද අපි හදන්න දැනගෙන ඉන්න ඕනේ. හරි? මේ කෝස් එක කරන කෙනාට මේක හදන්න පුළුවන් වෙනවා. හරිද? ඊට පස්සේ පොඩි ළමයින්ට දෙනවනේ බෙහෙත් වැඩිහිටියන්ගේ පෙති පාවිච්චි කරලා පොඩිහිටියන්ට මොනවද කරන්නේ? අපි බෙහෙත් හදලා දෙනවා තනි ඩෝස් එක තනි මාත්‍රාවක් හදලා දෙන අවස්ථාවල් තියෙනවා. අන්න ඒවා මේකෙදි කරනවා. හදන විදිය ගැන කරනවා. ඒක හදන්න පුළුවන් ගොඩ ඇසිස්ටන්ට්ලට මේ දැනුම නැහැ. හරිද? මේ කෝස් එකෙන් මම ඒක ප්‍රොමෝට් කරනවා. මොකද ඒක ලංකාවේ ගොඩාක් ෆාමසි වල තියෙන ලොකු අඩුපාඩුවක්. හරිද? දැන් මේ කෝස් එක කරපු කට්ටියට මේක කොහොම සරල දෙයක්. මේකේ පොඩි ගණන් වගේක් හදලා හදන්න තියෙනවා. මහ ලොකු දෙයක් නෙමෙයි. හරිද? රයිට්. අපිට ඊළඟට තව පොඩි දේවල් දෙකක් තියෙනවා. ඒ තමයි මෙන්න මේක ෆොරෙන්සික් ෆාමසි අහලා තියෙනවද ෆොරෙන්සික් කියන්නේ මොකක්ද කියලා හරි ඔයාලගේ කෝස් එකේ ගොඩක්ම දැනන් ඉන්න ඕනි කොටසක් හැමදේම වගේ දැනගෙන ඉන්න. ඒ මොකද්ද? ඒ තමයි නීතිය ගැන දැනන් ඉන්න. බෙහෙත් ගැන කොච්චර දැනුම තිබ්බත් වැඩක් නැහැ. බෙහෙත පාවිච්චි කරනකොට ඒකට අදාළ නීතිය දැනන් ඉන්න. නැත්තම් කූඩුවේ කූඩු ගණන් කරන්න වෙනවා. නේද? ගින්ද අපි ඒක දැනගන්න. ඒ කියන්නේ study of නීතිමය රාමු. study of නීතිමය රාමු නේ මොකද්ද? study of legal aspect. හරි? legal aspect. හරි? මේකෙදි තියෙනවා ලංකාවේ දැනට බලාත්මක වෙන අනපනත් කීපයක් තියෙනවා. අන්න ඒ වගේ කියන චූටි චූටි නීති ටිකක් ඔයාලා දැනගත යුතුයි. හරි ෆාමසිස්ලා නම් මේක අනිවාර්යෙන් දැනගන්න ඉන්න ඕනේ. ඔයාලා දැනගන්න ඕනේ නීති කීපයක් තියෙනවා. හරිද? අන්න ඒව ගැන දැනුවත් කරගන්න. හරිනේ? රයිට්. තව එක සබ්ජෙක්ට් එකක් තියෙනවා. ඒක නම් බොහොම සරල එකක්. ඒ තමයි මොකද්ද? මේක අහලා තියෙනවද දන්නේ නැහැ. ෆාමකොග්නසි කියලා එකක් තියෙනවා. හරි? ඒ කියන්නේ අපි ස්වභාවිකව ඖෂධ ගන්න ප්‍රභවයන් ටික ශාක වලින්ද සත්තුන්ගෙන්ද කොහෙන්ද ගන්න කියන එක ගැන මේකෙදි කතා කරනවා. ඒ කියන්නේ study of sources ප්‍රභවයන් sources and of drugs ප්‍රභවයන් ගැන අපි හොයලා බලමු. මහා ලොකු දෙයක් නෙවෙයි. පොඩි පාඩම් දෙකක් මේ දෙක. හරි දවසින් ඉවර කරන්න පුළුවන්. හරි. හැබැයි මේ දෙක ලොකු පාඩම් මාලාවල් දෙක. හරිද? ඒ නිසා මේ දෙකට චුට්ටක් ඔයාලට මම වෙනම පොත් තියාගන්න කියන්නේ කමන්නේ. එක පොතේ දෙකට බෙදලා තියාගන්න මේ දෙකට විශේෂයි. ලොකු CR පොතක් ගන්න. හරි? ඒක දෙකට බෙදලා තියාගන්න. හරිද? ඒ නිසා මේ පැය 50 ඉවර වෙද්දී මේවා ගැන ලොකු දැනුමක් ඔයාලට එනවා. හරිද? ඒ දැනුම පාවිච්චි කරලා ඔයාලට මොනවද කරන්නේ? තව ලකුණු 40ක් ගන්න තියෙනවා එක්සෑම් එකේ. හරිද? 40ක්. ඉතුරු 60 දෙන්නේ assignment වලට. හරි? මාස පාර මම ඊසත් විස්තර කරා වගේ ඒවට තමයි දෙන්නේ. හරි. මම දැන් ඕක ඔයාලට
මේ සබ්ජෙක්ට් මේක ඇතුලේ තියෙන මම ගිය සතියේ දුන්න මේවා එක ඇතුලේ තියෙන ප්‍රධාන දේවල් හතර තමයි ඔය කිව්වේ. හරිනේ? අද එහෙනම් යා මේකේ මුල ඉඳන්. හරි? study of pharmacology. අපි ඉස්සල්ලාම යන් මූලික දේවල් ටික ඉගෙන ගන්න යන්න. හරි? මොනවද මේ මූලික දේවල් ටික? ඔන්න දැන් ඔයාලගේ මං ටියුට් එක පොඩ්ඩක් දිගාරිනවා. හැමෝටම නැතුව ඇති. ඒ වුණාට print out ගන්න විදියක් නැහැ නේ මේ දවස්වල. අපි මේ ටියුට් එකේ පෙරලලා බලමු මොනවද තියෙන්නේ කියලා. හරි? ඔයාලට ඕන නම් පොතේ උනත් ලියන්න පුළුවන්. මේක හැමෝටම පේනව නේද? පේනවද මේ ටියුට් එක? පෙනේද? පෙනේ කියන්නේ නායක නේද? පෙනේද? පේනවද මේක? පේනවා. හරි. පේනවා. හරි. එහෙනම් අපි යමු ඉස්සරහට බලන්න මේකේ තියෙනවා පටන් ගන්නකොටම ඔයාලා දැනන් ඉන්න ඕනි. මොකද්ද? පටන් ගන්නකොටම ඖෂධයක් කියන්නේ මොකද්ද කියලා දැනන් ඉන්න ඕනි. හරිද? ඊට පස්සේ ඖෂධ නාම හරි ඖෂධ නම් මොනවද? ඊට පස්සේ ඖෂධ හා සම්බන්ධ වචන තියෙනවා. හරි? අතුරු ආබාධ. හරි? අතුරු ආබාධ. ඊට පස්සේ ඉන්ඩිකේෂන් කියලා වචනයක් තියෙනවා. කන්ට්‍රා ඉන්ඩිකේෂන් කියලා වචනයක් තියෙනවා. කෝෂන් කියලා තියෙනවා. ඩෝස් කියලා තියෙනවා. ඩෝසේජ් ෆෝම්. හරි. ඔය නිකම් වචන පමණයි. ඔයාලට බොහෝ වෙලාවට මේක ඉංග්‍රීසි භාෂාවෙන් තියෙනවා කියලා නිකන් අමාරුයි කියලා දැනේ. හරි මතක තියාගන්න ඉංග්‍රීසි තියෙන එක වඩා හොඳයි ඔයාලට. හරි ඉංග්‍රීසි තිබ්බට බය වෙන්න එපා. ඉංග්‍රීසි මහා ලොකු දෙයක් නැහැ. හරි මේ කෝස් එකේදී එක අකුරක් මම සිංහලෙන් ලියන්නේ නැහැ බෝඩ් එකේ. මතක තියාගන්න එක අකුරක් ලියන්න. හරිද? හැබැයි මම සිංහලෙන් කියනවා. හරිද? ඒ නිසා ඔයාලට හොඳට සාවධානව අහන් ඉන්න වෙනවා. වෙන්න මෙහෙම දෙයක්. ඔන්න මම දැන් මේකෙන් චුට්ටක් අයින් වෙන්නම්. මේ ටියුට් එක මම ඔයාලගේ ගෲප් එකට දාලා තියෙන්නේ. හරි? ඕන කට්ටිය මේකේ print out ඊළඟ දවසේ අරගෙන ඒකේ ලියන්නේ. අද කරන දේවල් ලියා ගන්න. මොකද මම මේ වීඩියෝ එක මේ ක්ලාස් එකේ වීඩියෝ එක ක්ලාස් එකට එන ළමයිට හරි? ක්ලාස් එකේ ඉන්න ළමයිට මම දානවා අනිවාර්යයෙන්. හරි? ක්ලාස් එක ඉවර වෙලා එදා රෑ හෝ පහුවදා උදේ වෙද්දී ඔයාලට වීඩියෝ එක තියෙනවා. හරිද? ඒකින්ද ලියා ගන්න මොනවා හරි අමතක වුණා ඒව කියලා ක්ලාස් එකේ මගේ අරින් වෙන්න කරන්න එපා. හරි? ඔයාලට සමාන සහභාගී වෙන්න බැරුණා කියලා හිතමු. හරි? සහභාගී වෙන්න බැරුණත් වීඩියෝ එක තියෙනවා. හැබැයි මතක තියාගන්න හැමදාම වීඩියෝ එක බල බල ඉඳලා නම් කරන්න බැහැ. මොකද අපි 180ක attendance බලනවා. හරිද? තේරෙනවනේ මම කියන්නේ. ඒ කිව්වේ attendance කිව්වේ මාසෙට දවස් 4ක් හෝ 5ක් තියෙනවා. හරි? ඒ වගේ මාස 5ක් උපරිම දවස් 25ක් තියෙනවා. හරි? දවස් 25න් අඩුම ඔයාලා දවස් 20ක්වත් සහභාගී වෙලා තියෙන්න ඕනේ. හරිනේ? right. ඒ සියල්ල බලනවා. ටියුට් දෙන්නේ මම නෙමෙයි. හරි? ඔයාලගේ ඉන්නවා ඔයාලගේ group එකේ group admin කෙනෙක් ඉන්නවා. එයා තමයි ඔයාලට ටියුට් දෙන්නේ. ඔයාලා ටියුට් ටික දෙයි, අදාළ learning materials ඔක්කොම දෙයි. හරිද? ඒවා පාවිච්චි කරන්න මං කියන්නේ මෙන්න මේක print out ගන්න. ඊළඟ දවසේ අරන් ටෙස්ට් වෙලා ඉන්න. ලොකුවට මම print out ගන්න දෙන්නේ නැහැ ඔයාලට. හරි? හැමදේම ඔයාලට වීඩියෝ වලින් හරි තියරි ලියන්න ඕන දේවල් වලින් ගොඩක් තියෙනවා. print out ගන්න හැම වෙලෙම නැහැ. හරි? right. අපි යන්නේ නම් අහගන්න ඉස්සල්ලාම ඇත්තටම මට පොඩි දෙයක් අහන්න ඕනේ. මොකක්ද ඔයාලා ෆාමසියක් කියන්නේ? ෆාමසියක් කියන්නේ මොකක්ද? දැන් කට්ටියට මේ කතා කරන්න පුළුවන්. හරිද? බාධාවක් නැහැ. හරිද? ඔයාලා කතා කරන්න මට කියන්න ඩ්‍රග් එකක් කියන්නේ මොකක්ද? ඩ්‍රග් එකක් කියන්නේ මොකක්ද? මට තප්පරයක් දෙන්න ක්ලාස් එකේ ළමයි තමයි කතා කරන්නේ.
ඉක්මනට කියන්නේ ඉතින් මම ක්ලාස් එකක් ඉන්නවා. එහෙනම් මේ පහුවෙලා ගන්න. හරි. right. අගන්න. drug එකක් කියන්නේ මොකක්ද? මේක අහගන්න. ඉස්සෙල්ලා මම ෆාමසි එකක් කියන්නේ මොකක්ද කියලා අහන්න. මොකද ෆාමසි එකක් කියන්නේ? ෆාමසි එකක් කියන්නේ අපි බෙහෙත් හදලා බෙහෙත් නිකුත් කරන බෙහෙත් ගබඩා කරලා තියෙන හරි ටෙක්නිකලි ක්වොලිෆයිඩ් කට්ටිය ඉන්න තැන නේද? අපි තාක්ෂණිකව සුදුසුකම් ලද මිනිස්සු ඉන්න තැන ෆාමසියක් කියන්නේ. හරි. එතකොට ඒකේ ඇසිස්ටන්ට් ෆාමසිස්ට් ලොකු කාර්යභාරයක් තියෙනවා. මොකද්ද? අර ෆාමසිස්ට්ගේ සහාය දෙන්න ඕනේ අපේ යාට. එයාට බෑ හැම පේෂන්ට් කෙනාටම බෙහෙත් දෙන්න ගිහිල්ලා. හරි. එයාට තියෙන එක දෙයක්. ෆාමසි එක එන ප්‍රෙස්ක්‍රිප්ෂන් ටිකට අදාළ බෙහෙත් ටික ඔයාලා හොයලා ඔක්කොම කරලා ප්‍රෙස්ක්‍රිප්ෂන් එක කියවලා බෙහෙත් ටික දාලා අපි පෙන්නන ප්‍රධාන ෆාමසිස්ට්. ඒක ටික කාලයක් යනකම් කරයි. මොකද ඔයාලාට ඔයාලා ගැන එයාට විශ්වාසයක් තියෙනවා. මෙයාට මේක කරන්න පුළුවන්, හොඳට කරන්න පුළුවන්. ඒ අදහස එයාට එන්න ඕනේ. ඒක ආවට පස්සේ එයා මොකද කරන්නේ? බලන්නේවත් නැහැ. ඔයාලා බෙහෙත් දෙන්න දිහා බලන්නවත් නැහැ. ඒ නිසා ඔයාලට තියෙන වගකීම හරියට ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් කියවලා හරියට බෙහෙත් ටික දෙන එක. හරි? ඒක දෙන්න ලේසි නෑ. මොකද බෙහෙත කියව ගන්න පුළුවන් වුණාට බෙහෙත දෙන්න පුළුවන් වුණාට හරි මොනවා හෝ වරදක් තිබ්බොත් ඒක ඔයාලට හොයාගන්න බෑ. හරිද? ඒ නිසා ඒ දැනුම එන්න ඕනේ ඇසිස්ටන්ට් ෆාමසිස්ට් කෙනෙක් විදිහට මේ කෝස් එක ඉවර වෙන්න. හරි? රයිට්. අපි අද ඉස්සෙල්ලාම මොකක්ද ඩ්‍රග් එකක් කියන්නේ? හරි අපි ඖෂධ මොනවද පාවිච්චි කරන්නේ මොකක්ද ඇත්තටම ඩ්‍රග් එකක් කියන්නේ කාට හරි අදහසක් තියෙනවද ඩ්‍රග් එකකින් ඔයාලා බලාපොරොත්තු වෙන්නේ ඩ්‍රග් එකකින් ලෙඩක් මොනව කරන්නද ඔයාලා ගන්න එක එක්කෙනා නිකන් කියන්න බලන්න බය වෙන්න එපා කතා කරන්න ලුණු කැටයක් නෑ මං ගාව තව ගිල්ලේ නෑ හරි ඒකද කියන්නේ හරි ඩ්‍රග් මොනවද පාවිච්චි කරන්නේ කියන්න බලන්න මයුර පැතුම් කියන්නේ වේදනාව නැති කිරීම වේදනාව නැති කරන්න. හරි. ඒ කිව්වේ පේන් එක රිලීව් කරන සහනයක් ලබා ගන්න. හරි. ආයි කොමල් ලියනවා. රිලීව් සහනයක් ලබා ගන්න. හරි. ආයි මොකටද ගන්නේ? රෝගියා පාලනය කිරීම සඳහා control හරි ආය control කරන්න ආය ඇත්තම අය අපිට මොනවද බේත් ගන්න එච්චරද දැන් කිව්වා සහනයක් ලබා ගන්න පාලනය කරන්න ආය මොකටද ගන්න එච්චරද මම කියන එක ඇයි රෝගයක් සුව කරන්න අපේ ප්‍රධාන වරම මේකනේ සුව කරන්න කියෝ සුව කරනවා අපි කියනවා කියෝ ටෝකියෝ නෙමෙයි කියෝ හරි රයිට් ආයෙ මොකටද ගන්න තව කාට හරි කියන්න පුළුවන් සහනයක් ලබා ගන්න කන්ට්‍රෝල් කරන්න සුවයක් ලබා ගන්න ඇයි මේ දවස්වල රෝග පාලනය කරන්නේ නේද රෝග වළක්ව ගන්න ප්‍රිවෙන්ෂන් වළක්වනවා කියන ප්‍රිවෙන්ෂන් අපි ඇන්ටිබයොටික් ගන්නවා රෝගකින් වළකින්න අපි හැදුම හැදේ කියලා හිතනවා නම් ඒකට බෙහෙත් ගන්නවා අපි කියනවා වළකිනවට ප්‍රිවෙන්ෂන් to prevention හරි නැත්නම් to prevent හරි ආයෙ මොකටද ගන්නෙ කාටද කියන්න පුළුවන්ද අපි family planning පවුල් සැලසුම් පෙති වර්ග ගිරින පෙති ඒව ගත්තාම මොකද වෙන්නේ සහනයක් ලැබෙනවද මේ ඔක් ලැබෙනවා පාලනයක් වෙනවද මොන පාලනයක්ද නේද මහත් එක වෙන්නේ නේ කියෝ සුවයක් ලැබෙනවද ඊවට නෙමෙයි ඒක වලකිනවද ඔව් වැලකිනව එක දෙයක් නේද මොකද්ද බබාලා හැමෙන එක වලකිනවා ඒ කියන්නේ මොකද්ද අපේ ඇඟේ ක්‍රියාකාරීත්වය වෙනස් කරනවා නේ වෙනස් කරනවා හරි අපේ ෆිසියොලොජි එක ක්‍රියාකාරීත්වය
වෙනස් කරනවා. අපි ඒකට කියනවා වෙනස් කරනවාට ඉංග්‍රීසියෙන් කියනවා alter කරනවා. alter. alter the body function. ඇගේ ක්‍රියාකාරීත්වය වෙනස් කරනවා. alter the body function. මොකද හිතෙන්නේ? දැන් අපි ඩ්‍රග් එකකින් බලාපොරොත්තු වෙන කාරණා පහක් තියෙනවා. මොනවාද? සහනයක් ලබා ගන්නවා. රෝග පාලනය කරනවා. උදාහරණයක් දියවැඩියාව කියන රෝගය හොඳ කරන්න බෑ. පාලනය blood sugar level එක පාලනය කරන්න පුළුවන්. ලේවල සීනි මට්ටම පාලනය. අපේ අදිනුදුර පීඩනය හොඳ කරන්න බෑ කවදාකවත්. පාලනය කරන්න පුළුවන්. control. හරි? පාලනය කරන්න අපි බෙහෙත් පාවිච්චි කරනවා. කියෝ සුවයක් ලබා ගන්න බෙහෙත් පාවිච්චි කරනවා. සමහර වෙලාවට රෝග සුව වෙන්නම අපිට බෙහෙත් දෙනවා. හරි? prevention වලකින්න බෙහෙත් දෙනවා. ප්‍රතිජීවක වර්ග ඇන්ටිබයොටික් දෙනවා. ඇඟේ බොඩි ෆන්ක්ෂන් එක වෙනස් කරන්න අපි බෙහෙත් දෙනවා. පෞල් සැලසුම් ක්‍රම පාවිච්චි කරනවා. එහෙනම් ඩ්‍රග් එකක් කියන්නේ මොකද්ද? රසායනික ද්‍රව්‍යයක්. වස නේද? රසායනික ද්‍රව්‍ය. අපි ඩ්‍රග් එකක් කියන්නේ රසායනික ද්‍රව්‍ය එකක් හෝ කීපයක් මිශ්‍ර කරලා හදනවා. මොකද අන්න මෙන්න මේ ඉෆෙක්ට් එක ගන්න. මොකක්ද කියන ඩ්‍රග් එක කියන්නේ? chemical එකක් හෝ මිශ්‍රණයක්. a chemical or mixture of chemical. මොකටද පාවිච්චි කරන්නේ? used to relieve from a disease. රෝගයකින් සුවයක් ලබා ගන්න. to control control a disease. to cure සුව කරන්න. to prevent from a disease. රෝගයකින් වළකින්න. to alter the body function. හරිනේ වැඩේ. ඕක ඉතින් සිංහලෙන් එනකොට අපි කියන්න එපා නේද? මොකන්ද පුතා එතකොට ඩ්‍රග් එකක් කියන්නේ කියලා? දෙන්නම් ඇක්ටි හදන්න නේද? මම කියන්නේ ඒක රසායනික ද්‍රව්‍ය එකක් හෝ මිශ්‍රණයක්. මොකටද අපි ගන්නෙ? රෝගයේ සහනයක් ලබා ගන්න, රෝගයක් පාලනය කරන්න, රෝගයක් සුව කරන්න, රෝගයකින් වළකින්න, අපේ ඇඟේ ක්‍රියාකාරීත්වය වෙනස් කරන්න පාවිච්චි කරන රසායනික ද්‍රව්‍ය එකක් හෝ කීපයක මිශ්‍රණයක් ඖෂධයක් වේ. හරි නේද? දැන් දෙන්නන්නේ ඕනෙක් කෙනෙක් අහුවොත් කියන්න බය නැතුව හරි කට උත්තර නැහැ. උත්තරින් යහට දෙයක් නෑ. හරි? රයිට්. එහෙනම් අපි දාගමුද පළවෙනි වචනේ drug. හරි? කාට හරි ඉංග්‍රීසියෙන් නෝට් එක ඕනි කෙනෙක් සිටීද? ඉන්නවා නම් කියන්න. මම සිංහලෙන් කියනවා විතරයි. ඔව් සර් නෝට් එක දෙන්නකෝ ඉංග්‍රීසි වලින්. ඉංග්‍රීසි වලින් ඕනේ. හරි. ඉංග්‍රීසි වලින් ඕනි කට්ටිය ඉංග්‍රීසි වලින් ලියා ගන්න. හරි. සිංහල වලින් ඕනි කට්ටිය සිංහලෙන් ලියා ගන්න. හරි. මම ඉංග්‍රීසියෙන් ලියන ගමන් සිංහලෙන් කියන්න මාන හැකියාවක් නේද ඒක. හරි. ඔබ බලා ගන්නකො. හරි. ඉංග්‍රීසියෙන් ලියා ගන්න මෙහෙම. හරිද? මොකද්ද? ඖෂධයක් යනු. ඖෂධයක් යනු. හරි. රෝගයක් සුව කිරීමට හෝ පාලනය කිරීමට හෝ රෝගයකින් සහනයක් ලබා ගැනීමට හෝ සහනයක් ලබා ගැනීමට හෝ රෝගයකින් වැළකීමට prevention වැළකීමට හෝ ශරීර ක්‍රියාකාරීත්වය වෙනස් කිරීමට ශරීර ක්‍රියාකාරීත්වය වෙනස් කිරීමට භාවිතා කරන දෙයකි. හරි?
ඉංග්‍රීසියෙන් ලියද්දී කොහොමද ලියන්නේ? is a chemical law mixture of chemical substance used to relieve a disease. relieve a disease. relieve කිව්වේ සහනයක් ලබා ගැනීම. relieve from a disease. රෝගයකින් සහනයක් ලබා ගැනීම. හරිනේ? or control a disease. relieve, control, cure, prevention and alter the body function. හරිනේ? ඔක තමයි English definition එක. ඔය දෙකෙන්ම අපිට දැන් කියන්න පුළුවන් නේ. හරි. right. දැන් යන්න අපි ඊළඟ කොටසට. මේක හැමෝම ලියාගත්තේ නැත්නම් ආපහු වීඩියෝ එක බලලා යන්න කාලේ වටින ඉන්න මම ඉස්සරහට යනවා. right. එහෙනම් ඊළඟ එක අපි කියමු මෙන්න මේ විදිහට. drug එක හරි. ඊට පස්සේ යනවා මම drug එකක් ගැන තව වචනයක් තියෙනවා. මෙන්න මෙහෙම එකක්. මගේ නමේ කොටසක් තියෙනවා. ඒ මොකක්ද? indica. හරි. indica නෙමෙයි මේ indication මේක. හරි. ඔයාලා අහලා තියෙනවද? indica කියන වචනේ? indica. හරි. අපි විද්‍යාත්මක නම් ඉගෙන ගන්නදී Tamarindus indica මොනවද ඒ? තියබලා. මේ Tamarindus indica. හරි. ඒ වගේ මේ ඉන්ඩිකේෂන් කියන්නේ මොකද්ද? ඩ්‍රග් එකක් ලබා දෙන්න පුළුවන් අවස්ථාව. හරි. අපි උණ ගත්ත උණ ඇඟපත වේදනාව හරි ඒ වගේ දෙයකට අපි දෙන්නේ මොනවද? පැරසිටමෝල් දෙනවා. එහෙනම් පැරසිටමෝල් වල ඉන්ඩිකේෂන් එක මොකද්ද? ෆීවර්, පේන්, වේදනාව සහ උණ. සමහරු නම් කියනවා අපි හිතේ අමාරුවට පැනඩෝල් බොනවා නේද? හිතේ අමාරුවට බොනවා. සමහර අය දීලා ඉන්නේ පැටි 20ක් විතර එකවර මේ හිතේ අමාරුවට. එහෙනම් පැරසිටමෝල් වල ඉන්ඩිකේෂන් නෑවොත් ඉන්ඩිකේෂන් එක කියන්නේ ලබා දෙන අවස්ථාව මොනවද? උණ සහ වේදනාව නේද? fever and pain. හරිනේ? ඊට පස්සේ අපි හිතමුකෝ තව ඩ්‍රග් එකක් සල්බියුටමෝල් කියන ඖෂධය ඔයාලා පොඩි කාලේ ඉඳන් දන්න එකක් නේද? සල්බියුටමෝල් වල ඉන්ඩිකේෂන් නැහැවොත් මොකක්ද මායි කාටද දෙන්නේ? සල්බියුටමෝල් වල ඉන්ඩිකේෂන් නැහැවොත් ඇදුම ඇදුම ඇස්මා නේද? ඇදුම රෝගය බය නැතුව දෙන්න. හරි. ඔන්න ඕක තමයි ඩ්‍රග් එකක ඉන්ඩිකේෂන්. common terms. හරි. ඕක තමයි අපි බහුලව පාවිච්චි කරන වචන. එහෙනම් අපි දෙවෙනි වචනේ දාගමු ඉන්ඩිකේෂන්. දැන් මේ වගේ වචන මිස් වුණා නම් අයින් අහන්න relieve කියන්නේ සහනයක් ලබා ගන්න, control කියන්නේ පාලනය කරන්න, cure කියන්නේ සුව කරන්න, prevention කියන්නේ වළකින්න, alter the body function කියන්නේ ශරීර ක්‍රියාකාරීත්වය වෙනස් කරන්න. indication එකක් කියන්නේ මොකද්ද? ඕනම condition එකක්, ඕනම අවස්ථාවක් ඖෂධයක් ලබා දෙන. එහෙනම් අපි ලියාගමු ඖෂධයක් ලබා දෙන ඕනම රෝගී තත්ත්වයක් ඉන්ඩිකේෂන් එකක් වේ. හරි? මොකද්ද? ඖෂධයක් ලබා දෙන ඕනම රෝගී තත්ත්වයක්. any condition strongly recommended හරි. දැන් කවුරු හරි වෙන කෙනෙක් කියම සිංහලෙන් ඉංග්‍රීසියෙන් නෝට් දෙන්න කියලා කියන පිස්සු ඇදෙනවා. හරි? නේද? සිංහලෙන් කියලා ගමන් ඉංග්‍රීසියෙන් කොහොමද වැඩේ? මේක ටිකක් අමාරු වැඩක්. මට දැන් අර පරණ ක්ලාස් වල මේවා කරලා මට දැන් පුරු වෙයි. අවුලක් නැහැ. හරි? right. මොකද ඖෂධයක් ලබා දෙන ඕනම රෝගී තත්ත්වයක් ඉන්ඩිකේෂන් එකක් කියලා කියනවා. හරි? any condition strongly recommended. හරි? ඖෂධයක් ලබා දෙන ඕනම අවස්ථාවක්. right. එහෙනම් අපි උදාහරණයක් දාන්න නේද? මොනවාද?
paracetamol හරි paracetamol මොනවටද දෙන්නේ paracetamol දෙනවා අපි ඉන්ඩිකේෂන් විදියට paracetamol වල මොකද්ද 1 pain වේදනාව pain උදාහරණ දාන්න paracetamol pain 2 fever උණ හරි උණ තවනම් 3 ලියන්න පුළුවන් boot boot එකක් ආවම ඒව ලියන්න එපා හරිනේ හරි දැන් මම අහන පොඩි ප්‍රශ්න paracetamol මේ විදිහට දීලා ආවොත් හරි විස වෙලා ආවොත් පෙති 20ක් විතර දීලා ආවොත් එහෙම අපි මොනවද දෙන්නේ active charcoal activated charcoal right very good හරි activated charcoal අත්දැකීමෙන් කිව්වේ නේද නෑ නෑ sir. හරි එහෙනම් හොඳයි right මේ අහගන්න ඕනම ඖෂධයක් විස වෙලා ආවොත් හරි අපි ගාව ඒකට එරෙහිව තියෙන්න ඕනි ප්‍රතිවිෂ මේ ප්‍රතිවිෂට අපි ග්‍රීක් වලින් කියනවා මොකක් කියලාද ඇන්ටිඩෝට් එකක් කියලා මොනවා ඇන්ටිඩෝට් නෑ නෑ ඇන්ටිඩෝට් හරි ප්‍රතිවිෂ මම සිංහලෙන් ලියන්නේ ප්‍රතිවිෂ ඉතින් මම මෙහෙම දෙයක්ත් කරනවා හරි සාමාන්‍යයෙන් ප්‍රතිවිෂ ගොඩාක් තියෙනවා අපි ගාව හරිද ඒ නිසා ඔයාලට මම ප්‍රතිවිෂ ලියාගන්න පොඩි කොලයක් තියාගන්න A4 කොලයක් හරි ඒ කොලේ මම හැමදාම එකක් හෝ දෙකක් දෙනවා හරි අන්න ඒව ලියාගන්න ලියලා තියාගන්න විභාගෙදී ඒක MCQ එකක් දානවා ප්‍රතිවිෂ උයි හරි බොරු කියන්න ඕනේ මේ 15 බැච් 15 මේ 15ක් මේ 15 බැච් එකනේ බැච් 14කටම MCQ දැම්මා අනිවාර්යෙන් හැම ප්‍රශ්නෙම එක ප්‍රශ්නයක් MCQ එකක් තියෙනවා ඇන්ටිඩෝට් ෆයිනල් එක්සෑම් කින්දා මේවා ලියා ගන්න ඇන්ටිඩෝට් එකක් කිව්ව ප්‍රතිවිෂ පැරසිටමෝල් විස වුණොත් අපි ප්‍රතිවිෂ 3ක් දෙනවා අහගන්න ප්‍රතිවිෂ 3ක් දෙනවා එකක් තමයි එක ප්‍රතිවිෂක් තමයි ඔය දැන් කිව්වේ සක්‍රිය කරන ලද කාබන් අපි කියනවා ඒකට activated charcoal හරි activated charcoal කියන්නේ මොනවද ගල් අඟුරු හරි සක්‍රිය කරන ලද ගල් අඟුරු මේ වගේ මොනවද මේ අඟුරු කුඩු තියෙන්නේ පවුඩර් එකක් තියෙන්නේ කුඩු කරපු පවුඩර් එකක් මොකද වෙන්නේ මේ අඟුරු ගත්තාම මොනවද මේ අඟුරු කළු පාට අඟුරු පොඩි කාලේ මතකද නේද තත්තේ පැන්ද නේද ඔය වගේ හරි මේක ඇතුලේ හිස් අවකාශ ගොඩයි හරි මේවා full active හිස් අවකාශ ගොඩයි මොනවා හරි වටේ තිබ්බොත් මේ හිස් අවකාශ වලට ඇදලා ගන්නවා හරි ඇදලා ගන්නවා මේකට අපි කියන අධිශෝෂණය කියලා මොකද්ද අධිශෝෂණ absorb නෙවෙයි අධිශෝෂණය ඒ කියන්නේ වටේ තියෙන දේ ඇදලා ගන්නවා. දැන් පැරසිටමෝල් පෙති 20ක් බීලා එනවා. බීලා ආපුවම මොකද වෙන්නේ? බඩේ දැන් තියෙනවා. බඩෙන් ඇඟට උරා ගන්න කලින් මොකද කරන්න ඕනේ? අපි චාකෝල් ටික දෙනවා බඩට. බීපන් කියලා මොකද කරන්නේ? පොවනවා. හරි. මිසිලා ටික මොකද කරන්නේ? ආය අල්ලගෙන පොවනවා දාලා කුණිලයක් ගාලා ඒකට දානවා චාකෝල් දිය කරලා. හරි. මොකද වෙන්නේ? එහෙම දාපුවාම බඩට යනවා. බඩට ගියපුවාම බඩේ තියෙන පැරසිටමෝල් ටික ඔක්කොම අරකට ඇදලා ගන්නවා. මොකේද? මේ චාකෝල් ඇතුළට ඇදලා ගන්නවා. හරි. එතකොට මොකද ඇඟට උරා ගන්න නෑ බීත. අඟුරු වලටයි උරා ගන්න. හරි. ඒකින්ද අපි ඒ වගේ එකක් දෙනවා පැරසිටමෝල් විතරක් නෙමෙයි. ඇස්ප්‍රින් ඔය ගොඩක් දේවල් විස වුණාම ඔක දෙනවා. හරි. මේ ආමාශගත වෙන ඒවා අයින් කරලා ගොඩක් මේකට හැකියාව තියෙනවා. තව එකක් දෙනවා අපි. මොකක්ද? තව ඉන්ජෙක්ෂන් එකක් තියෙනවා. මෙන්න මෙහෙම එකක්. N-acetylcysteine මේකට මිසීලා කියන්නේ NAC කියලා. N-acetylcysteine NAC කෙටි කරලා කියන්නේ. හරි. මේක ඉන්ජෙක්ෂන් එකක්.
ඊට පස්සේ මේ තව එකක් තියෙනවා බොන පෙත්තක් තියෙනවා. ටැබ්ලට් එකක් තියෙනවා. ඒ තමයි මොනවාද? ටැබ්ලට් මෙතියොනීන් පැරඩෝල් පෙත්ත වගේමයි. මෙතියොනීන් අහලා තියෙනවද මේක? ඔන්න ඔය තුන තමයි දෙන්නේ අපි පැරසිටමෝල් පොයිසනින් වුණාම. මොනවා පොයිසනින් වුණාමද? පැරසිටමෝල් පොයිසනින්. හරි? විස වුණාම. හරි නේද වැඩි? right. ඕනද අද කිව්වහම ඉතින් ඊළඟ දවසේ නේද? මායුර එහෙම කියනවලු මෙහෙම. මං අහනවා ඊට ගම පැරසිටමෝල් පොයිසන් මොනවද දෙන්නේ? දෙනවා ඇක්ටි හැදෙන්න මොනවද දෙන්නේ? activated charcoal NS-16 methionine. හරිනේ? එහෙනම් ඕක මතක තියාගන්න. ඊළඟ එක. හරි? right. එහෙනම් අපි ඊළඟ වචනේ යනවා contra indication. ඊළඟ වචනේ contra indication. contra indication. contra indication. ලබා දෙන්න බැරි අවස්ථාව. මොනවා හෝ ඖෂධයක් තියෙනවා නම් හරි මොනවා හරි ඖෂධයක් තියෙනවා නම් ඒ ඖෂධේ සමහර අයට විශේෂයෙන් දෙන්න බෑ. හරි විශේෂයෙන් දෙන්න බෑ. හරි උදාහරණයක් අපි හිතමුකෝ කෙනෙක්ගේ තියෙනවා ආමාශයේ තුවාල. හරි ඉන්න ආමාශයේ ලබු ගෙඩියක් වගේ නේද? මේකේ මොනවද තියෙන්නේ? මේ විදියට තුවාල ඇති වෙලා. හරි මොන් දැන් මේ ආමාශයේ ඇසිඩ් තියෙන්නේ අම්ල හැදිලා. හරි මේක ඇවිල්ලා මෙන්න ස්රෝතේ. මෙන්න ස්රෝතේ කියන්නේ මොකද්ද? මේ අන්න ස්රෝතේ නේද? ඉසොෆේගස් අන්න ස්රෝතේ. හරි මේක ස්ටොමක් ආමාශය. හරි දැන් මේකට ඇස්ප්‍රින් පෙත්තක් පිටින් ගිලින ඕන මම. හරි මෙයාගේ බඩේ දැනටම තුවාල ඇස්ප්‍රින් පෙත්ත ගිහිල්ලා ගෑවෙනවා මෙතන. ගෑවුණා මොකද ඇස්ප්‍රින් කියන්නේ දුර්වල අම්ලයක් වීක් ඇසිඩ් එකක්. හරි ගෑවිච්ච එක මොකද වෙන්නේ? බඩ දානවා. නේද? බඩ දානවා ඕවා. ඒ කිව්වේ ආමාශය තුවාල තවත් වැඩි වෙනවා. දැන් ඇස්ප්‍රින් දෙන්න බෑ. හරි එයාට මොනවාද? කැක්කුම හෝ හරි මොනවාට හරි ඇස්ප්‍රින් දෙනවනේ අපි. ඒ ලෙඩාට පෙප්ටික් අල්සර් ආමාශය තුවාල තියෙනවා නම් දෙන්න බෑ. හරි සමහර අය අපි හිතමුකෝ ප්‍රෙෂර් එක තියෙන ලෙඩෙක්. හරි කැප්ට්‍රොපිල් කියන ඖෂධය කැප්ට්‍රොපිල් කියලා ඖෂධයක් තියෙනවා ප්‍රෙෂර් එකට දෙන එකක්. හරි තාම දන්නේ නැහැ ඔයාලා. එහෙම දෙන එකක්. ඒ කෙනා ෆීමේල් කෙනෙක්. ස්ත්‍රී කෙනෙක්. එයා ප්‍රෙග්නන්ට්. හරි ගර්භණී වෙලා. කැප්ට්‍රොපිල් දෙන්න පුළුවන්ද? බෑ. හරි එයාට ප්‍රෙෂර් එකක් තියෙනවා. එයා ප්‍රෙග්නන්ට්. ප්‍රෙෂර් එකට තමයි අපි කැප්ට්‍රොපිල් දෙන්නේ. හැබැයි එයා ප්‍රෙග්නන්ට් වෙමින් ප්‍රෙග්නන්ට් කට්ටියට කැප්ට්‍රොපිල් දෙන්න බෑ. මොකද ගර්භාෂයේ ඇතුළේදීම කල්ලේ වැටෙනවා කැප්ට්‍රොපිල් හින්දා. හරි? ඒ නිසා මතක තියාගන්න සමහර බෙහෙත් තියෙනවා, සමහර අවස්ථා තියෙනවා ඖෂධය දෙන්න බෑ. ඒවා contra indication කියලා කියනවා. හරි? එහෙනම් අපි ගියාගමු contra indication කියන්නේ ඖෂධයක් ලබා නොදෙන අවස්ථාව. හරි? දාගන්න ඖෂධයක් ලබා නොදෙන අවස්ථාව රෝගී තත්ත්වය. හරි? දාගන්න any condition which cannot be prescribed නිර්දේශ කරන්න බෑ. prescribed or taken ගන්න බෑ. හරි? ගන්න බෑ. හරි නේද? right. අපි ඒකට උදාහරණයක් දාමු. හරි නෑනේ නැත්නම් මොකද උදාහරණේ? තාම අපි සරලව ඉගෙන ගත්ත එක ඇස්පිරින්. මොන පිරින්? ඇස්පිරින්. නේද? මොනවාද? අපි ඒකට දානවා ආමාශයික තුවාල. එහෙම නැත්නම් active peptic ulcer. ආමාශයික තුවාල වලට කියන අපි peptic ulcer.
නැත්නම් gastritis. අල්ස් එකක් කියන්නේ තුවාලයක්. අද බලන්න වචන කීයක් ඉගෙන ගන්නවද කියලා. අලුත් වචන වලට එකතු වෙනවා ඇති. හරි? ඔයාලා ඒවා මොනවද කරන්න ඕනේ? ඉගෙන ගන්න ජීවිතේට වටිනවා. හරි? active peptic ulcer. සක්‍රීය ආමාශයක තුවාල. සක්‍රීය පරණේමයි නෙමෙයි දැන් තියෙන්නේ. හරි? right. ඒ වගේ වෙලාවෙදී දෙන්නේ නෑ අපි ඒක contra indication එකක්. contra indication. හරිනේ? right. ඔන්න එහෙනම් දැන් වචන තුනක් කිව්වා. drug එකක් කිව්වා, indication කිව්වා, contra indication කිව්වා. දැන් යනවා ඊළඟ වචනෙට. මොකක්ද? ඊළඟ වචනේ තමයි බලන්න පෙන්නන්න ටියුට් එක නේ නැත්තම් හරිනේ. ඔන්න ඊළඟ වචනේ. හරි? මොකද්ද? මන් දාන්නම් මෙතනින් ඊළඟ වචනේ මෙන්න මේ විදිහට. හරි? මේකේ නැති එකකුත් දෙන්න පුළුවන් අපි. side effect කියලා ගමු. අතුරු ආබාධ. හරි? අතුරු ආබාධ. side effect. හරි නේද වැඩි? මොකද්ද side effect එකක් කියන්නේ? යම් ඕනම දෙයක් අපි ගත්තාම අපිට සමහර අතුරු ආබාධ වෙනවා. හිතන්නකො මම බඩගින්නට බනිස් ගිනි එකක් කනවා. ප්‍රශ්නයක් නෑ. දෙකක් කනවා. ප්‍රශ්නයක් නෑ. තුනක් විතර දාගන්න. නේද? කලගෙඩියක් වගේ තියෙනවා. තුනක් විතර දාගන්න. දාගත්තාම මොකද වෙන්නේ? උඩ අවුල නේද? චුට්ටක් ස්පුට්තාවට වගේ එනවා. මොකද වෙන්නේ? තව එකක් කෑවොත් එහෙම මොකද වෙන්නේ? අපේ ඇඟේ කාලය ටිකක් වෙලා යනකොට ලේ වලට ග්ලූකෝස් ගොඩාක් යනවා. දැන් මට මොකද වෙන්නේ? නීති මත ගතිය. ලේ වල සීනි මට්ටම වැඩි වෙනවා. දියවැඩියා වෙන්න පුළුවන්. නේද? එහෙනම් මොකද කියන්නේ? සයිඩ් ඉෆෙක්ට් කියන්නේ ප්‍රධාන ප්‍රතිඵලයට අමතරව වෙන අනිකුත් ප්‍රතිඵල. හරි? ප්‍රධාන ඵලයට අමතර වෙන අනිකුත් ආබාධ අතුරු ආබාධ. හරි? effects other than the main effect. Right? Right. දාගමු side effect ප්‍රධාන ඵලයට අමතරව ලැබෙන අනෙකුත් ඵලයන් අතුරු ආබාධ වේ. Effects other than the main effect. Effects other than the main effect. Hari? Hari. Right. අපි මේ පාර්ලිමේන්තු චුට්ටක් කොහොම ලියන්න වෙන්නේ ඈ. හරි? right. මොනවද? ප්‍රධාන ඵලයට ලැබෙන ඒකට අපතුල ලැබෙන අතුරු ආබාධ. හරි බලමු. අපි පැරසිටමෝල්ම ගමු. හරි ඇස්ප්‍රින් ගමුකෝ. ඇස්ප්‍රින් ගත්තාම අපිට ලැබෙන ප්‍රධාන ඵලය මොකද්ද? ඇස්ප්‍රින් ගත්තාම වේදනාව අඩු වෙන්න අපි ගන්නවා මේ. පේන් කිලර් එකක් විදිහට පාවිච්චි කරනවා. තව පාවිච්චි කරනවා. අපේ පට්ටිකාල ක්‍රියාකාරීත්වය අඩු කරන්න පාවිච්චි කරනවා. අපි ගමුකෝ. සරලම එක ඇස්ප්‍රින් කියන එක ගන්නවා අපි ඇඟපත වේදනාව. හරි? ඒකේ අනිකුත් අතුරු ආබාධ මොනවද? අනිත් අතුරු ආබාධ ඇස්ප්‍රින් ගත්තාම මොකදනේ? බඩේ තුවාල එනවා. නේද? බඩේ තුවාල එන සමහර අයට පණු දානවා, කසනවා. හරි? කසනවා. ඒකින්ද අපි ඒකද කියනවා මොකක් කියලාද? ප්‍රධාන ඵලයට අමතර වෙන අනිකුත් ඵල මොනවද? gastritis. 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 නේද? gastritis එන්න පුළුවන්. හරි? මේ අගට itis කියලා ඉවරේ නේව මොනවද? itis. itis කියලා આવොත් ඒකේ තේරුම මොකද්ද? itis කියන්නේ හැම වෙලෙම ප්‍රදාහයක් කියන එක. ප්‍රදාහයක්. inflammation. ඉංග්‍රීසියෙන් කියන එකට inflammation. ප්‍රදාහයක්. ප්‍රදාහයක් කියන එක සිංහලෙන් දන්නේ නැහැ අපි නේ. මොකද්ද? සත් වෙනවා, රතු වෙනවා, කසනවා, පළු දානවා,
අන්න එහෙම අවස්ථාවක් අපි කියනවා ප්‍රදාහයක් කියලා. මොකද්ද? කොහේ තැනක රත් වෙලා කසලා පළු දාලා ශ්‍රාවයන් එනවනම් ඒක ප්‍රදාහයක්. හරි? අපේ ආමාශයේ අභ්‍යන්තර ආස්තරණයේ ප්‍රදාහයට ලක් වෙලා. රත් වෙලා රතු වෙලා කසලා පළු දාලා ශ්‍රාවයන් ගන්නවා. හරි? ગેස්ට්‍රයිටිස් ඉටිස්. හරි? හැම රත් වෙලා රතු වෙලා පළු දාලා කසලා එනවා. dermatitis. හරි? ඊට පස්සේ ඇහි සුදු බෝලේ මොනවාද ප්‍රදාහයට ලක් වෙලා රතු වෙලා රත් වෙලා මොනවද එන්නේ? ඒ වගේ දැන් අපි කියන එකට conjunctivitis. හරි? අපේ අක්මාව ප්‍රදාහයට ලක් වෙලා hepatitis. හරි? hepatitis. ඔහොමම වචන ගොඩාක් තියෙනවා. සර් දැන් තමා මං මේ පොඩ්ඩක් විස්තර ගන්න. හරි විස්තර කියන්න දෙයක් නැහැ. ටූටක් අහන් ඉන්න. ඔයාලට මේ ක්ලාස් එක ඉවරලා පැය භාගයක් යනකොට වීඩියෝ එක දෙනවා. හරි? පොඩි දෙයක් තාම මේ මුල වචන ටිකක් තමයි අපි විස්තර කරන්නේ. හරිද? ඒකෙන්ද බය වෙන්න එපා. මේ වීඩියෝ එක මේක ඉවර වෙච්ච ගමන් දානවා. හරිනේ? right. දැනට අපි කතා කරන්නේ තාම වචන හතරයි කතා කරේ. නේද? side effect කියන්නේ නම් මොකද්ද? ප්‍රධාන ඵලයට අමතර වෙන අතුරු ඵල. මොනවාද? ඉටිස් කියන්නේ හැම වෙලේම ප්‍රදාහයක් කියන එක. අගට කොයි හෝ තැනකට ඉටිස් කියලා මෙඩිකල් ටර්ම් එක ඒකේ තේරුම ප්‍රදාහයක්. හරි? dermatitis, gastritis, hepatitis නේද? nephritis හරි? conjunctivitis නහයි. මගේ නහයි නෙමෙයි. rhinitis. හරි? rhinitis නේද? rhinitis කියන්නේ rhinoceros දන්නවනේ? එයාගේ නහය ලොකු ඉන්න තමයි rhinitis. rhinitis කියන්නේ නහයෙන් ශ්‍රාවයන් ගලනවා. අන්න ඒක තමයි රත් වෙලා රතු වෙලා ශ්‍රාවයන් ගලනවා අපි කියන එකට rhinitis කියලා. හරිනේ? right. අපි ඊළඟ වචනයක් යන්ටක් ගාලා හරි side effect හරි. දැන් යනවා මම මොකේද? අලුත් වචනයක්. දැන් මේකත් මොනවද අහගන්නේ? පළවෙනි පියුට් එකේ තියෙනවා nomenclature, drug nomenclature. මේක ලස්සන වචනයක් ඉංග්‍රීසි වල තියෙනවා. drug nomenclature. ඖෂධ නාමකරණය. හරි? ඔයාලා හොඳට මතක තියාගන්න. නාමකරණය කරද්දී ඖෂධයක් අපිට වගේම තමයි ඖෂධ වලට. නම් කීයක් තියනවද? අපිට නම් කීයක් තියනවද? ඔෆිස් එකට එකයි. ගෙදරට එකයි. හරි? තව කාඩ් එකකුත් ගන්නවනේ යස්. නම් ගන්නවා. එහෙම එකකුත් තියෙනවා. නේ? රයිට්. බලමු. හරි. මට මතකයි ඉස්සර බෙන්ච් එකේ මගේ බෙන්ච් එකේ ඉන්නකොට මම ඇග්‍රිකල්චර් කරා. හරි? LDT එක. ඉතින් ඕක කරන අතරේ මම මෙහෙම නෙමෙයි ගන්න. කෙට්ටු. හරි? හොඳටම කෙට්ටු. ඉතින් මට කිව්වේ ඇටයක් කියලා. හරි? හරි නේද? කෙට්ටු හින්දා තමයි මේ වචනේ කිව්වේ. හරි? එතකොට මොකද උනේ? මට නම් වණම ඇදුවා. මගේ නම දෙහිග. හරි? දෙහිග. ගෙදරට කියන්නේ ඉන්දික. හරිනේ? එතකොට බලන්න මට නම් තුනයි. නේද? ඩ්‍රග් එකකට තියෙනවා මේ වගේ නම් තුනක් තියෙනවා. මොන අහගන්න. මොනවද මේ නම් තුන? කොහොම බලන්නද? එකක් තමයි රසායනික නම. හරි? කෙමිකල් නේම් එක. හරි? කෙමිකල් නේම්. හරි? දෙවෙනි එක තමයි ඖෂධීය නම. අපි ඒකට කියන වචනයක් හොඳ වචනයක් ජෙනරික් නේම්. මොකක්? ජෙනරික් නේම්. හරි? ඊට පස්සේ තව වචනයක් තියෙනවා. ඒ තමයි වෙළඳ නාමය. බ්‍රෑන්ඩ් නේම්. හරි නේද වැඩි? එහෙනම් අපිට වගේම තමයි ඖෂධ වලට නම් තුනක් තියෙනවා. හරි? chemical name, generic name, brand name. හරි? chemical name එක නම් ඉතින් ලෝකේ කොහෙ ගියත් එකයි. එකම කෙනෙක් තමයි දෙන්නේ. කවුද දෙන්නේ? මේක ඔයාලා අහලත් නැතුව ඇති. අහලත් ඇති සමහර අය. IUPAC. හරි? IUPAC. මොකද්ද මේ?
International Union of Pure and Applied Chemistry. හරි අන්තර්ජාතික නේද? මොකද්ද pure and applied chemistry ව්‍යවහාරික හා සුද්ධ රසායන විද්‍යාව. ඌව වැඩක් නෑ ඔයාලට. හරි එයාලා තමයි මේ නම දෙන්නේ. ලෝකෙ කොහෙ ගියත් එකයි. උදාහරණයක් aspirin ගත්තාම ලෝකෙ කොහෙ ගියත් ඒකේ රසායන නම acetyl salicylic acid. හරි ඒක ඉන්දියාවට ගිහිල්ලාවත් acetyl salicylic acid, ඉතියෝපියාවට ගිහිල්ලාවත් acetyl salicylic acid, ඇමරිකාවට ගිහිල්ලාවත් acetyl salicylic acid ම තමයි. හරි එකයි තියෙන්නේ. ඊට පස්සේ ජෙනරික් නේම් ඖෂධීය නම. මේකට තව නමක් කියන අපි ඉගෙන ගන්න සබ්ජෙක්ට් එකේ. මම ෆාමකොලොජිකල් නේම් කියලා කියනවා මේකට ඈ. ෆාමකොලොජිකල් නේම් එහෙමත් කියනවා. ඒක දැන් අපි ගමුකෝ මොකද්ද? මේකේ අපි acetyl salicylic acid. acetyl salicylic acid. හරි මේකට අපි ඖෂධීය නම තමයි aspirin. මොන පිරින්? aspirin. හරි aspirin. හරිද? තව කියමු අපි paracetamol. හරි ඒකේ රසායනික නම තමයි para acetyl aminophen. අයියෝ ලොකු වැඩි නේද? aminophen. para acetyl aminophen. ඒකෙන්ද මේකට දෙනවා අපි මොකක්ද? ඖෂධීය නම paracetamol. paracetamol. හරි යාංගාලපුරේ මම හොස්පිටල් එකේ වැඩ කරන කාලේ ඕම මම කවුන්ටර් එකේ ඉඳගෙන ඉතින් දැන් බෙහෙත් දෙදී ඉන්නවා. හරි ඉතින් ඉන්නකොට එකපාරට ආව ටැමිල් පේෂන්ට් කෙනෙක්. හරි ඇවිල්ලා මහත්තයා පැරසිටමෝල් තිබ්බද කියලා. මම කිව්වා ඒක දැන් නැහැ කියලා. හරි right. හරි බලන්න acetyl salicylic acid ගත්තාම ඒකේ ඖෂධීය නම aspirin. හරි එතකොට බ්‍රෑන්ඩ් නේම් කියන්නේ මොකද්ද? වෙලනම්. හරි වෙලනම් ගොඩාක් තියෙනවා. හරි aspirin කියන එකට ඕන තරම් වෙලනම්. ඒක වෙලෙන්ද දෙන්නේ. නිෂ්පාදකයා විසින් දෙන නම. වෙලනම්. හරි මොනවද වෙලනම්? aspirin වලට ඕන තරම් වෙලනම් තියෙනවා. නැද්ද ඊෂා කියන්න බලන්න. වෙලනම් aspirin වලට දන්නකින් ටක් ගාලා aspirin වලට වෙලනමයක් නිදිද? නෑ නේද? aspirin වලට වෙලනාමයක් කියන දන්න කෙනෙක්? ඉකොරින් එක සර්. ඉකොරින් ඔයදී ඉකොරින්. හරි. තව ඕන ඉකොස්ප්‍රීන්. හරි ඉකොස්ප්‍රීන්. ඉස්සර තිබ්බ ඩිස්ප්‍රීන්. මතකද නේද ඒක? ඔය ඕන එක. තව ඕන කාඩිප්‍රීන්. හරි. aspirin මොනවා ගොඩක් තියෙනවා නේ right paracetamol වලට වෙලනම් කියන්න බලන්න paracetamol වලට වෙලනම් පැසිඩෝල්. panadol ආය පැසිඩෝල්. paracetamol ගොඩක් තියෙනවා නේද paracetamol regmol calpol නේද මොනවා ගොඩක් තියෙනවා එහෙනම් වෙලනම් ඕන තරම් තියෙන්න පුළුවන්. හරි? වෙලනම් ඕන තරම් තියෙන්න පුළුවන්. එහෙනම් ඩ්‍රග් එක නම් තුනක් තියෙනවා සාමාන්‍යයෙන් නේද? රසායනික නම, ඖෂධීය නම, වෙලන නම. රසායනික නම් එකයි තියෙන්නේ. ඖෂධීය නම එකයි තියෙන්නේ. වෙලන නම එකයි තියෙන්නේ. කලාතුරකින් හරි? ඖෂධීය නම් දෙකක් තියෙනවා සමහර ඩ්‍රග්ස් වල. කලාතුරකින් කලාතුරකින් දෙකක් තියෙනවා. බලන්න කලාතුරකින් හරි paracetamol කියන එක නැත්නම් para-acetyl aminophen කියන එකට paracetamol කියලා කියනවා acetaminophen කියලා කියනවා. acetaminophen මේ දෙකම paracetamol තමයි. paracetamol සහ acetaminophen. හරි. තව ඕනනම් salbutamol. හරි. මොනවද? salbutamol. salbutamol ගත්තාම ඒකට පොඩකින් salbutamol කියන්නේ ඖෂධීය නම ඒකටත් නමක් තියෙනවා මොකද්ද
ඇල්බියුටරෝල් කියන්නේ ඒකමයි. සල්බියුටමෝල්. හරි? ඇල්බියුටරෝල් කියන්නේ ඒකම තමයි. හරි නේද? right. මහලොකු දෙයක් නෑ. අපි සරලව දාගමු. ඖෂධ නාමකරණය කියලා ලියලා හරි? ඒකට දාගන්න මොකද්ද? නම් වර්ග තුනක් ඇත. There are 3 names. right? දාගන්න ඖෂධ නාමකරණය drug nomenclature කියලා ලියලා දාගන්න පොඩි note එකක්. There are 3 types of name. නම් වර්ග තුනක් ඇත. හරි? එක chemical name, generic name, brand name. එක දෙක තුන කියලා දාගන්න. chemical name, generic name, brand name. හරි. හරි නේද වැඩි? දැන් මම ඔයාලට මේක දාගෙන ඉන්න ඉස්සලානේ. හරි නෑ නැත්තම් දාගන්නකො. මොනවද? දාගන්න මේකේ බොහොම ලේසියෙන් දාන්න chemical name රසායනික නම. හරි? ඒකට දාගන්න එක දාගමු acetyl salicylic acid. දෙක para acetyl aminophene. ඒ කිව්වේ නිකන් ෆීනෝල් එක හරි para ස්ථානයේ acetyl කාණ්ඩයක්. මේ ඔයාලට ඉච්චර උන්නේ නැහැ. ඔයාලා කෙමිස්ට්‍රි ඉච්චර උන්නේ නැහැ. මේ para ස්ථානයේ acetyl කාණ්ඩයක් තියෙනවා. හරි ඔකට කියමයි para acetyl aminophene තව තියෙනවා මොකේ? ඕවා උන්නේ නැහැ. ඒකයි එහෙම නම දීලා තියෙන්නේ. හරි ඒව උන්නේ නැහැ ඔයාලට. acetyl salicylic acid කියන්නේ aspirin. ඖෂධීය නාමය. වෙල්ල නම් ecosprin, ecorin, cardioprin නේද? aspirin ඕන එකක් දැම්මේ. නිකන් නම් දෙකක් දාගන්න. ecosprin, ecorin තාම ඔයාලා දන්නේ නැහැ. right. para-acetyl aminophene, paracetamol. paracetamol. ඒකට උදාහරණ දෙකක් panadol, paracetamol නේද? ඕන දැම්මේ. හරි? right. දැන් හරිනේ? ඔය ඇති ඈ. හරි. දැන් මම ඔයාලට මෙහෙම දෙයක් කරනවා. හරි. දැන් මම මේ කියව ඉගෙන උච්චලා. හරි. දැන් පොඩි දෙයක් පෙන්නන්නම්. මොකද්ද? පොඩි විෂුවල් එකක් පෙන්නන්නම්. ඔයාලා හරි. මම දවසට එක ඩෝසේජ් ෆෝම් එකක් පාවිච්චි කරන දේ ගැන කියලා දෙනවා කිව්වනේ. ඩෝසේජ් ෆෝම් එකක් කිව්වේ මොකද්ද? ඖෂධ පවතින ආකාර. හරි. ඖෂධයක් පවතින්න පුළුවන් ආකාර මොනවද? විවිධ ආකාර තියෙනවා. හරි මම දැන් ඒක ඊට පස්සේ කියලා දෙන්නම්. මේ ඉස්සෙල්ලා මේ විෂුවල් එක පෙන්නලා ඉන්න. හරි. අද ඉස්සෙල්ලා පෙන්වන්නම් මෙහෙම දෙයක්. හරි. මොකද්ද? අපි ඔයාලා අහලා තියෙනවද? contact lenses අහලා තියෙනවද? contact lenses කියන්නේ මොනවද? contact lenses. දැන් මගේ නම් කන්නාඩි දෙක ගලවපුවාම නේද? කන්නාඩි දෙක ගලව මට ඔයාලව පේන්නේ නැහැ කියන මොනවද දාගන්නවා. ගලවපුවාම මොකද වෙන්නේ? අපි ලස්සන වෙන්න දානවා කන්නාඩි දෙකේ නෝන ඇතුළේ ලෙන්ස් එකක්. ඇහැට. හරි? ඒවට කියනවා අපි සිවිකාච නේද? contact lenses. contact lens එකක් පාවිච්චි කරන විදිය ඔයාලගේ පාම්සියෙන් අහන්න එනවා කෙනෙක්. ගණ්ඩයි අහණ්ඩයි දෙකම එනවා. එහෙම ඇහැවුවොත් එහෙම ඔයාලට කියලා දෙන්න පුළුවන්ද? හරි? කියලා දෙන්න පුළුවන්ද? ඔන්න අපි අද contact lens එකක් පාවිච්චි කරන විදිය කියලා දෙන්නයි යන්නේ. පොන් අහගන්න. හොඳට අහගන්න මම කියන දේ උත් අහගන්න. ඒ වගේම බලා ගන්න. හරි? right. ඔන්න බලන්න.
මම මේ වීඩියෝ එක ඉස්සෙල්ලා අරන් ඉන්නම්. right. හරි. මේව සාවධානයෙන් බලන්න ඕනේ. හරි. ඔන්න දැන් මම ඔයාලට පෙන්නන්නයි යන්නේ. දැන් මේ විෂුවල් එක ඔයාලට පේනවද? තාම ප්ලේ කරේ නැත. යාළුවා මේ කන්නඩ දෙක දාගෙන ඉන්නවා. පේනවද නැද්ද? පේනවා සර්. පේනවා. මයුර ටක් ගාලා ඉවුවා පේනවා. ඔවුන් බලා ගන්න. හරි. ඔන්න how to insert or remove contact lens for beginners. මෙයා හොඳට දත් ටික මැදලානේ සුදු පාටයි. හරි. මොකද්ද මේ කියන්නේ? right. අපි contact lens එකක් හරි දාගන්නේ කොහොමද? remove කරන්නේ කොහොමද? ඉවත් කරන්නේ කොහොමද කියලා කියනවා මේ beginners ලාට. මුකුත්ම දන්නේ නැති කට්ටියටයි මේ කියලා දෙන්නේ. හරි. right. ඔයාලගෙන් අහන්න ඉන්න කෙනාට ඔයාලා කියලා දෙන විදිය උඹලට. මේක සාමාන්‍යයෙන් කියන්නේ හරි optometrist නැත්නම් optician හරි එහෙම නැත්නම් pharmacist assistant pharmacist මේවා කියලා දෙන්න ඕන. අපි මේක පාවිච්චි කරද්දී මොකක්ද ඕනේ? contact lens solution එකක් තියෙන්න ඕනේ. හරි? ඒ කියන්නේ ඒ lens එක clean කරන්න තියෙනවා solution එකක්. මේ Biotrue කියලා තියෙන්නේ එහෙම solution එක brand name එක. හරිද? right. දැන් අපි ඔන්න solution එක අරගෙන ඔන්න lens දෙක දාන්න අපේ කණ්ණාඩි දෙක දාන්න පොඩි box එකක් තියෙනවා වගේ මේකෙත් තියෙනවා මොකද්ද? contact lens දාන්න casing එකක් තියෙනවා. මේ තියෙන්නේ casing එක. ඔය casing එක ඇතුළට අපි දානවා මොනවද? contact lenses දෙක දානවා. අපි දානකොට මේ දෙක mark කරගන්න ඕනේ left and right කියලා. හරි ඔන්න ලෙන්ස් දෙක තියෙන මේවයි. කණ්ණාඩි තින් මොකද ගන්න ඕනේ? කණ්ණාඩි දෙකක් තියෙන එක හරි වැදගත්. දෙකක් බයි නම් හතරක් පහක් වුණත් කමන්නේ. හරි. right. ඉස්සලා මොනවා කරන්නත් කරේ මොකද කරන්න ඕනේ? අනිවාර්යයෙන්ම අත්පා නෙමෙයි අත් දෙක හොද ගන්න. පාද හොදලා මොනවා කරන්නේ නේද? අත් දෙක හොද ගන්න ඕනේ. හරි? right. දෙක ක්ලීන් වෙන්න ඕනේ. හරි? ඊට පස්සේ left right කියලා මාක් කරගන්න ඕනේ casing එක. හරි? ඒ වගේම contact lens තියෙන ඩංගු භාජන container එකත් අපි මේ විදිහට left and right කියලා නම් කරගන්න ඕනේ. දැන් මොකද කරන්න ඕනේ? Biotrue එයාලගේ solution එක දාන්න ඕනේ මේකට පිරෙන්න. හරි? මේ casing එකේ පිරෙන්න දානවා. දාලා මොකද කරන්නේ? contact lens දෙක හරි? හතරෙන් තුනක් විතර පිරෙන්න දාන්නේ. දාලා contact lens දෙක මේකේ ගිල්ලලා තියෙනවා. හරි නේද? හැම වෙලේම මේ
මේකේ මේ ටිප් එක අල්ලන්න හොඳ නෑ අතින්. ඒක වහලා තියන්න ඕනේ. දැන් ඔය විදිහට contact lens එක අරගෙන ඔකේ ගිල්ලලා තියෙනවා. හරි. ඔන්න ගත්තා contact lens එක. ඒකත් liquid එකක් ඇතුලේ තියෙන්නේ නිකන් නෙමෙයි. මේකේ හැඩය ගත්තාම හැඩයක් ටිකක් තියෙන්න ඕනේ. නිකන් ආප්පයක් වගේ මැල වෙලා තියෙන්න බෑ. හොඳට ප්ලාස්ටර් ඔෆ් පැරිස් දාපු ආප්පයක් වගේ තියෙන්න ඕනේ. ඔබ බලන්න. මේ විදිහට දෙකම ගිල්ලලා ගන්නවා. එයා මේ ගාලා දෙන කියුටෙක්ස් එක නිකන් අවුල් නේද? බලන්නකො නිකන් පාට ඇටි. හරි. දැන් මොකද වෙන්නේ? ක්ලීන් වර්කින් ප්ලේස් එකක් වෙන්න ඕනේ. ඒක නිසා අපි හොඳට මේක ක්ලීන් තැනක් වෙන්න ඕනේ. අපේ අතේ තියලා මේක මොකද කරන්න ඕනේ? අතේ මේක ක්ලීන් කරගන්න ඕනේ. අපි අතට ලික්විඩ් එක දා ගන්නවා චුට්ටක්. දාලා ඉවරලා අතේ එහාට මෙහාට අපි තල්ලු කරනවා. හරි 2 to 3 drops බිංදු දෙක තුනක් දානවා. දාලා up and down ක්ලීන් කරනවා ලෙන්ස් එක. බලන්න. දැන් මොකද වෙන්නේ? තියෙන වැඩි ඔන්න එයා දැන් ක්ලීන් කරනවා. හරි දැන් බලන්න මේකේ හැඩේ තියෙන්න ඕනේ මොනවා වගේද? ඉන්ඩෙක්ස් පින් එකට අරගෙන හැඩේ තියෙන්න ඕනේ හරියට මොනවා වගේද? ප්ලාස්ටර් ඔෆ් පැරිස් දාපු ආප්පයක් වගේ නැලෙච්ච ආප්පයක් වගේ තියෙන්න බෑ. මොන් බලන්න. මේ තියෙන්නේ මේක වැරදි. මේ මැල වෙලා තියෙන්න බෑ. හරි. මේ ඇවිල්ලා පාම් පිටි දාලා. මේ පාම් පිටි නේද? POP ටිකකුයි දාලා හදපු ආප්පය. මෙන්න මේක තමයි හරි ක්‍රමය. අය අප්ග්‍රේඩ් නැවෙන්න බෑ. හරි? හරි. right දැන් මොකද කරන්න ඕනේ? දැන් මෙයා මොකද කරන්න ඕනේ? ඇහැට දාන්නයි යන්නේ. අපි මොකද කරන්නේ? ඉන්ඩෙක්ස් ෆින්ගර් එක අරගන්නවා. හරි? ඉන්ඩෙක්ස් ෆින්ගර් එක අපේ දබර ගිල්ලට මේක ගන්නවා. අනිත් අතේ දබර ගිල්ලෙන් ඇහි උඩ කොටස මොකද කරන්නේ? උඩ කොටස ඔයාලට මාව ඇහෙනවද? චුට්ටක් කියන්න මාව ඇහෙනවද කියලා? ඇහෙනවා සර්. ඇහෙනවනේ. right. ලක්මාලි රේස් හෑන්ඩ්. ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න ලක්මාලි. නෑ නේද? තියෙනවා නම් අහන්න. හරි. කොහොම බලන්න? දැන් බය වෙලා නෑනේ. හරි. දැන් බය වෙලා වගේ දින්නේ නෑ නේද? මෙයා මේ හොල්මනක් වගේ ඉන්නේ මෙතන. හරි. කොහොම බලන්න? ඉස්සෙල්ලා මොකද කරන්න ඕනේ? ඔයාලගේ අනිත් අතේ දබර ගිල්ලෙන් ඇහි උඩ මේ විදියට උඩට උස්සනවා. ඊට පස්සේ අනිත් අතේ මැද ගිල්ලෙන් ඇහි මොකද කරන්නේ? මේ විදියට පහළට අදිනවා. හරි මෙතන පවුච් එකක් හදනවා. right. බලන්න හිමීට මේක වෙන්නේ මම හිතන්නේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ස්ලෝ වුණාද මන්දා. උඹ බලන්න හිමීට මෙයා දානවා මේක. හරිනම් මේ විදි යන්න ඕනි ස්පීඩ් වෙලා. හරි. right ඔය විදිහට දාලා ඉවරලා මේ විදිහට මොකද කරන්නේ? ඇහැ බ්ලින්ක් කරනවා. මම බලන්න ස්ලෝ මෝෂන් එක සයිඩ් view එකකින් දබර ගිල්ලෙන් ඉස්සුවා. අනිත් අතේ මැද ගිල්ලෙන් පහළට ඇද්දා. ඒකේ දබර ගිල්ලේ තියෙනවා අර ලෙන්ස් එක. ඊට පස්සේ කෙලින් බලාගෙන ලෙන්ස් එක ඇතුල් කරා. හරිනේ වැඩේ?
දැන් ඔහොම දාන්නවා S2ටම. හරි? S2ටම ඔය විදිහට දාන්න ඕනේ. හැබැයි ඉතින් දැම්මා වගේ නෙමෙයි ගලවන්නත් පුළුවන් වෙන්න ඕනේ නේද? ඊළඟ ප්‍රශ්නේ කොහොමද ගලවන්නේ කියන එක. හරි S2ටම ඔය විදිහට දානවා. එයා ඒකට දැම්මා. හරි S2 වලින් දාලා තියෙනවා. දැන් මේක ගලවලා අයින් කරන්න. හරි? එයා මේ තාම දානවා වගේ හැට. හරි. දැන් මොකද බ්ලින්ක් කරා. දැන් ඔක ගලවන විදියක් දැනන් ඉන්න බෑ නේද? ලෙඩ ඇහුවොත් එම් කොහොමද ගලවන්නේ කියලා. දාලා ඉල ඔය වගේ hinaවක් එහෙම දාන්න ඕනේ. හරි ඊට පස්සේ මොකද යන්න ගලවන්නේ කොහොමද? අර විදියටම ඇඟිලි ටික අර විදියටම පාවිච්චි කරනවා. හරි? මොන බලන්න වම් අතෙන් දබර ගිල්ලෙන් ඉස්සුවා ඊපස්සේ දකුණු අතේ මැද ගිල්ලෙන් පහළට දැම්මා ඉන්ඩෙක්ස් ෆින්ගර් එක. ඒ කියන්නේ අපේ දබර ගිල්ල ලෙන්ස් එක උඩ තියා ගන්නවා අහක බලනවා. අහක බලන ගමන් ලෙන්ස් එක ඇදලා ගන්නවා. හරි නේද වැඩි? රයිට්. ඕක තමයි සිස්ටම් එක. මම දැන් මේක ස්ලෝ වුණා හින්දා මෙතනින් අයින් කරන්නම්. හරි නේද? බලන්න ස්ලෝ මෝෂන් view එක බලන්න අවශ්‍ය නැහැ. දැන් ස්ලෝ මෝෂන් තමයි බැලුවේ නේද? හරි? රයිට්. එහෙනම් මම මෙතනින් අයින් වෙන්නම්. right stop sharing හරිනේ right ඉතින් ඕක කියව කෙනෙක් ඇහුවොත් එහෙම කියලා දෙන්න පුළුවන් වෙන්න ඕනේ හරිනේ right අපි දැන් යන්නේ එහෙනම් ඊළඟ කොටසට ඔන්න මම ඔයාලට දැන් මොකද කිව්වේ මේ විදි කිව්වා drug එකක් කියන්නේ මොකද්ද indication එකක් කියන්නේ මොකද්ද contra indication එකක් කියන්නේ මොකද්ද side effect එකක් කියන්නේ මොකද්ද ඊට පස්සේ ඖෂධ නාමකරණය කරා හරි ඖෂධ නාමකරණය කරා right දැන් මම ඔයාලට යනවා මොකද ටියුට් එකට බලන්න මේ ටියුට් එක මේකේ තියෙනවා මොනවද වෙළඳ නම් අපි කරා නේද ඖෂධීය නාමය කරා දැන් ඒවා උලක් නැහැ හරි contra indication හරි දැන් මම යනවා ඩෝස් එකක් කියන්නේ මොකද්ද හරි ඩෝස් එකක් ඔයාලට හිතපු ගමන් ඩෝස් එකක් එහෙම හම්බ වෙනව නේද මේක අහන්න ඩෝස් එකක් කියන්නේ යම්කිසි ඉෆෙක්ට් එකක් මේ මෙන්න මේ වචන දෙක අහගන්න ඉස්සෙල්ලාම ඔයාලා අහලා තියෙනවද මේ කිමිකල් මේ ඩ්‍රග්ස් කියන්නේ කිමිකල් රසායනික ද්‍රව්‍ය හරි මේ කිමිකල් අපේ ඇඟේ පටක එක්ක සෛල එක්ක එකතු වෙනවා හරි සෛල නැත්නම් ටිෂුස් පටක මේවා එක්ක එකතු වෙනවා. එකතු වෙලා අපිට කරන්න පුළුවන් කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි මොනවද? good effect. හොඳ ප්‍රතිඵල දෙන්න පුළුවන්. good effect. හරි? හොඳ ප්‍රතිඵල දෙන්න පුළුවන්. සමහර විට ඒක නරක ප්‍රතිඵලයක් වෙන්න පුළුවන්. bad effect එකක් වෙන්න පුළුවන්. හරිද? ඒකෙදි අපේ ඇඟට beneficial effect හොඳ ඉෆෙක්ට් දෙනවා නම් අපි කියනවා ඒකට මොකක් කියලාද? අපි කියනවා තෙරපියුටික් කියලා වචන. මොකක්ද වචනේ? තෙරපියුටික්. ඒ කිව්වේ any chemical bind with our tissues it will cause two type of effect. හරි? ඕනම chemical එකක් අපේ ඇඟේ පටක එක්ක බැඳුනහම ආකාර දෙකකින් මොනවාද? effect බලපෑම් ඇති කරනවා. One is good effect, other one is bad effect. Good effect known as therapeutic. හරි good effect කියන්නේ අපේ හොඳ effect. නැත්නම් ඒවට කියනවා therapeutic effect කියලා කියනවා. මොන effect ද? therapeutic effect. ඒ කියන්නේ රෝගයක් වළක්ව ගන්න හරි රෝගයකින් සහනයක් ලබා ගන්න හරි ඔය ඕනම දෙයකට මේ ඉෆෙක්ට් එක ඉවහල් වෙනවා නම් ඒක කියනවා තෙරපියුටික් ඉෆෙක්ට් එකක් කියලා.
if it is harmful අපිට ඒක හානි කරන harmful හරි harmful නම් ඒකට කියන අපි toxic effect එකක් කියලා විෂදායක effect එකක් මොකද්ද ඒක harmful නම් harmful කියව මොකද ඉංග්‍රීසි වලින් අපිට හානි කරනවා අපි ඒක කියනවා toxic effect කියලා මේක harmless කියන්නේ හානියක් නැහැ. එහෙමනම් ඒක therapeutic. එහෙමනම් toxic. හරි. එහෙනම් therapeutic කියන වචනේ මොකක්ද? therapeutic කියන්නේ අපිට හොඳ ප්‍රතිඵලයක් දෙනවා නම් මොනවා හරි එකක් ඒක ඇවිල්ලා therapeutic effect එකක්. හරි. ඉතින් dose එකක් කියන්නේ මාත්‍රාවක් කියන්නේ මේ විදිහට හොඳ effect එකක් ලබා ගන්න දෙන්න පුළුවන් අවම ඖෂධයේ ප්‍රමාණය. හරිද? It is the minimum amount of a drug to obtain a therapeutic effect. Therapeutic effect එකක් ලබා ගන්න දෙන්න පුළුවන් අවම drug එකේ ප්‍රමාණය තමයි ගන්න dose එකක් කියලා කියන්නේ. ඕක හිතපුවම දඩෝස් වෙනවා. නේද? එයි මහරය ඩෝස් එකක් කියන්නේ මොකක්ද කියලා බලන්න වැරදි උත්තර දුන්නොත් එහෙම දඩෝස් කියලා එකක් දෙන්න. හරි නේද? එහෙනම් මතක තියාගන්න ඩෝස් එකක් කියන්නේ therapeutic effect එකක් ලබා ගන්න පුළුවන් දිය හැකි අවම ඖෂධයේ ප්‍රමාණය. අපි ඒක දාගෙන ඉන්නේ. හරි දාගන්න. මොකද්ද? dose මාත්‍රාව සිංහලෙන් කියන්නේ මාත්‍රාව. හරි? හිතකර මම ඉංග්‍රීසියෙන් ලියන්න ඉස්සලා මේක ලියන්නේ සිංහලෙන් ලියන කට්ටිය හිතකර ඖෂධයක හිතකර බලපෑමක් ලබා ගැනීමට ඖෂධයක හිතකර බලපෑමක් ලබා ගැනීමට ලබා දිය යුතු ඖෂධයේ ප්‍රමාණය ලබා දිය යුතු ඖෂධයේ ප්‍රමාණය හරි ඒක ඉංග්‍රීසියෙන් ලියනවා නම් it is the amount of drug used to obtain therapeutic effect. හරි නේද වැඩි? හරි. ඔය ඇති. හරි. දැන් යන්න අපිට අක්කල dosage form. හරි. අක්කල යන්නේ dosage form. Dosage form. ඖෂධ පවතින ආකාර. හරි ඖෂධයක් පවතින ආකාර. හරි ඖෂධයක් පවතින ආකාර. right දැන් කියන්න බලන්න dosage form එකක් කියන්නේ මෙන්න මෙහෙම එකක්. ලෝකයේ ඖෂධ විවිධ විදිහට නිෂ්පාදනය කරනවා. එකම ඖෂධයේ විවිධ අවස්ථාවල් තියෙනවා. ඒ කිව්වේ එකම ඖෂධයේ විවිධ අවස්ථාවල් කියන්නේ අපි ගත්තොත් එහෙම පැරසිටමෝල් කියන එක පෙති විදිහට තියෙනවා, සිරප් විදිහට තියෙනවා නේද? පිටිපස්සෙන් ඇතුල් කරන සපොසිටරි විදිහට තියෙනවා, ඉන්ජෙක්ෂන් විදිහට තියෙනවා. හරි? ඔය විවිධ ක්‍රම වලට තියෙනවා. හරි? ඉතින් පැරසිටමෝල් කියන එක විවිධ ආකාර තියෙනවා. අපි ඒවට කියනවා dosage form එකක් කියලා. හරි? ලෝකේ dosage form වෙන් කරනවා ප්‍රධාන කොටස් දෙකකට. හරි? එකක් තමයි ලබා දෙන මාර්ගය අනුව. හරි? ඒ තමයි එකක් internal අභ්‍යන්තරයේ සිරුරේ අභ්‍යන්තරයට ලබා දෙන dosage form. හරි? අනිත් එක තමයි external. දැන් මේවට උදාහරණේ මහදි කියයි කට්ටිය නේද? external බාහිරින් පාවිච්චි කරන dosage form. හරිද? බාහිරින් පාවිච්චි කරන ඒවා. හරි? internal ඒවා ආය අපි බෙදනවා
දෙන මාර්ගය අනුව හරි මොනවාද අපි දෙනවා මුඛ මාර්ගයෙන් මුඛයෙන් අපි කියනවා ඒකට ග්‍රීක් වලින් oral dosage form කියලා කියනවා. හරිද? ඊට පස්සේ අපි කියනවා සමහර ඒවා parenteral කෙලින්ම රුධිරයට ලබා දෙන ඒවා. parenteral ග්‍රීක් වලින් කියන්නේ enteral කියලා මොනවාද? අපේ ආහාර ජීවන පද්ධතිය enteral route එක. හරි? Other than the enteral route, it is known as parenteral. හරි? enteral route එක හරි ඉතින් ඔක්කොම parenteral කියලා අපි ග්‍රීක් වලින් කියන්නේ. හැබැයි මෙඩිසින් වලදී ඒක ටිකක් වෙනස්. මොකද්ද? ඒ තමයි අපේ රුධිරයට ලබා දෙන අවස්ථාව. කෙලින්ම ඖෂධයක් රුධිරයට ලබා දෙනවා. ඉන්ජෙක්ෂන් එකක් දෙනවා නම් ඒක parenteral කියලා කියනවා. හරිද? එහෙනම් parenteral දෙන්න පුළුවන් කොහොමද? එකක් තමයි රුධිර වාහිනියක් ඇතුළට. හරි? IV අපි කියනවා ඒක intravenous. අහලා ඇති නේද? venous කියන්නේ කවුද? venous කියන්නේ සිහිනයට අධිපති දෙවියන්ගේ බිරිඳ. venous. පොළොන්නරුවෙත් එහෙම venous කියලා එකක් තියෙනවා. නේද? පෞද්ගලික රෝහල. හරි venous. හරි. මොකද මේ venous කියන්නේ? සිහිනයට අධිපති දෙවියා තමයි ග්‍රීක් ඉතිහාස කතාවල එන මෝෆියස් කියන දෙවියා. හරි? මෝෆියස්ගේ නමින් තමයි මෝෆීන් හැදුනේ. ඒ කියන්නේ මෝෆීන් ගත්තාම හීන පේනවලු. හරි? මේ ලෝකේ වගේ නෙවෙයිලු. මම දන්නේ නැහැ මම ඒකයි ලු කියලා කියන්නේ. ඔයාලට ෂුවර්ම කරගන්න පුළුවන් පොඩ්ඩක් අරගෙන මෝෆීන් එකක්. ඒක ඇත්තද කියලා බලන්න පුළුවන්. හරිද? එහෙම වෙනවලු. හරිද? එතකොට වීනස් කියන්නේ මොකද්ද? එයාගේ බිරිඳ වීනස්. හරි මෙතනදී වීනස් කියන්නේ අපි මොකද්ද? රුධිර වාහිනී වර්ග දෙකක් තියෙනවානේ. heart එක දෙසට ගේන රුධිර වාහිනී, heart එකකින් එළියට ගෙනියන රුධිර වාහිනී. heart එකකින් එළියට යනේවට අපි කියනවා දමනි කියලා. හරි? heart එක දෙසට ගේනේවට අපි කියනවා සිරාවටම සිරා කියලා. නේද? සිරා. හරි? සිරා වලට තමයි ග්‍රීක් වලින් වීනස් කියලා කියන්නේ. අපා Venus. හරි? Venus. බලන්න මම මේ බලන්න උත්තරේ ගන්න විදිය. හරි? Venus. Venus කියන්නේ ශිරාවලට ඔයාලා අහලාදී තරඟ තියෙනවා මෙහෙම. ජාතීන් අතර ඉන්ටර් දෙකක් අතර නම් අපි කියන එකට වචනේ ඉන්ටර්. ජාතීන් දෙකක් අතර ඉන්ටර්නැෂනල්. හරි? ඊට පස්සේ කණ්ඩායම් දෙකක් අතර inter team හරි පළාත් දෙකක් අතර හරි inter province නේද ස්කෝල දෙකක් අතර inter school හැබැයි ඉස්කෝලේ එකම ඉස්කෝලේ අතර ළමයි අතර කියනකොට අපි කියනවා එකක් මොකක් හරි එකක් ඇතුලේ කියනවා අපි කියනවා ඒකට inter නෙමෙයි දාන්නේ intra school හරි එකම ඉස්කෝලේ තරඟ intra school ඒ කියන්නේ මොකක් හරි එකක් ඇතුළට යද්දී ඒක ඉන්ට්‍රා වෙනවා රුධිර වාහිනියක් විශේෂයෙන් සිරාවක් ඇතුළට වෙනවා නම් ඒක ඉන්ට්‍රාවීනස් වෙනවා අපි ඉන්ට්‍රාවීනස් කියන එක කෙටි කරලා IV කියනවා IV කියනවා හරි IV හරි ඒ වගේම මසල් එකක් ඇතුළට දෙනවා මසල් එකක් ඇතුළට දෙද්දී අපි කියනවා ඉන්ට්‍රා මස්කියුලර් IM ඉන්ට්‍රා මස්කියුලර් මසල් එකක් ඇතුළට දෙනවා හරි ඊට පස්සේ අපි කියනවා අපේ සුෂුම්නා මස්තිෂ්ක තරලයේ සුෂුම්නාව ඇතුළට දෙනවා ඉන්ට්‍රා ස්පයිනල් හරි ඕම ගොඩාක් රූට් තියෙනවා මේවා දෙන්න පුළුවන් මාර්ග ඔය ඇති හරි ආයි තියෙනවා මේ දෙකටම අපි මුඛයෙන් ගන්නෙත් නෑ ලේබල්ට කෙලින්ම දෙන්නේ නෑ හැම යට තැම්පත් කරමු හරි අපි ඊවට නමක් කියනවා ඉම්ප්ලාන්ට් ඔයාලා අහලා තියෙනවද මේ ඉම්ප්ලාන්ට් එකක් implant මම ඔයාලට implant එකක් පෙන්නන්නද අර MOH වල එහෙම තියෙනවා හරි බබාලා හම්බෙන්නේ නැති වෙන්න family planning method එකක් ඉතින් අර මේ බීම බඩ වලින් බීම බඩ තියෙන්නේ ඒ වගේ චූටි බඩ 6ක් 4ක් හෝ 3ක් හෝ 5ක් හෝ මෙන්න මෙතන පොඩි කට් එකක් දාලා මේකට තැම්පත් කරනවා හරි මම ඔයාලට දැන් පෙන්නන්නම් එහෙම එකක් ඉවත් බලන්න ආස ඇතිනේ මම බලන්න මම පෙන්නන්න යන්නේ කොහොමද ඒක බලන්න
හරි. ඔන්න මම පෙන්නන්න යන්නේ ඒක. අපි මේ දැන් ඔයාලට ඔයාලගේ යාළුවෝ ටික පේනවා ඇති ඔගේ ඉන්න කට්ටිය නේද? හරි. මම බලන්නකෝ. මම දෙන්නම් මෙහෙම. මේවා දැකලා නැත්තම් කට්ටිය ඔය එහෙම දාගෙන ඉන්න කට්ටිය ඉන්නවා. හරිද? එතකොට මේ කට්ටිය බලපුවාම ඔයාලට පුළුවන් මේ බලමු. අත ගාපුවාම මේක දැනෙනවා මෙතන තියෙනවා කියලා. හරි? මේක නෑ. මම ඉන්නේ. හරි. මට පොඩි ගැටලුවක් තියෙනවා ඒක පෙන්වන්න බැරි වගේ. බලමු තව එකපාරක් try කරලානේ වෙලාව අපරාධෙන් නැත්තම්. හරි. මම try කරන්නම්. තාම ආවේ නැහැ ඒකනේ. හරි කමන්නේ. පොඩි වෙලාවක් යයි ඒ ආපුවම මම පෙන්නන්නම්. right. හිමින් පවතිනවා. ස්ලෝ වුණා ගොඩක්. කමන්නේ. හරි. හරි. නෑ. දැන් මේකේ නම් ලිස්ට් එක විතරයි. කමන්නේ. ඔයාලට මම ඒක පෙන්නන්නම්. ගෲප් එකට හරි දාන්නම් ඈ. ටයිම් එක චුට්ටක් මදි වෙයි වගේ එකයි. හරි. බලන්න මම කී හිටියේ මේ විදිහට අපේ හැම යට තැම්පත් කරන්න පුළුවන් ඒවා තියෙනවා. ඒවට කියනවා අපි ඉම්ප්ලාන්ට් කියලා. මොනවද? ඉම්ප්ලාන්ට්. හොඳ උදාහරණ තමයි ජඩෙල්ලා. ජඩෙල්ලා කියලා තියෙනවා මම කිය හැම යට තැම්පත් කරන්න. ඕරලි ගන්නව මොනවද? ටැබ්ලට්. මුඛ මාර්ගයෙන් ගන්නවා. ටැබ්ලට් සිරප් වර්ග හරි කැප්සූල් කරල් නේද? කැප්සූල් ඊට පස්සේ ආය මොනවද? තව පුළුවන්. ආය පුළුවන් අපිට සමහර පවුඩර් උදාහරණ ජීවනි පවුඩර් හරි තව පුළුවන් පවුඩර් කීපයක් එකතු කරලා හදන එකට අපි කියනවා ග්‍රැනියුල් කියලා කණිකා ග්‍රැනියුල් ඔයාලා අහලා තියෙනනේ වැලි දලක හදන්නේ කොහොමද චූටි පවුඩර් ගොඩක් එකතු කරලා කණිකා හදනවා කණිකාවක් කියන්නේ මේක පවුඩර් නම් මේ පවුඩර් තියෙන්නේ මේ පවුඩර් වල මෙහෙම කියලා හදන්න ඒවා කණිකා. ඒවත් තියෙනවා අපිට ඉගෙන ගන්න. කණිකා. හරි? right. එහෙනම් ඔන්න internal dosage form can be classified into three types: oral, implant, parenteral. Oral are another 5 types: tablet, syrup, capsule, powder, and granules. Implants, like implant, on one example, ජඩෙල් මේක බ්‍රෑන්ඩ් නේම් එකක් ඈ ජඩෙල්ලා හරි ඊට පස්සේ parenteral also IV intravenous intramuscular intraspinal ඕනනම් subcutaneous ඔහොම ගොඩක් තියෙනවා අපි යන් ඊළඟට external පැත්තට හරි
external dosage form can be classified according to the state of matter. පදාර්ථයේ ස්වභාවය අනුව වර්ග කරන්න පුළුවන් කොටස් හතරකට. මොනවද තියෙන්නේ? පදාර්ථයේ ස්වභාවය කොහොමද අපි දන්නේ? ඝන, ද්‍රව, ඝන වලට කියනවා solid, අර්ධ ඝන, semi solid, ඊට පස්සේ ද්‍රව, liquid, වායු, gas. Gas. Right. Gas පේන්නේ නේද gas? කොහොමද gas පේන්නේ නැහැ ඒකින්ද තමයි මම මෙහෙම කරලා ලියන්නේ. කමන්නේ තමයි කරලා යන වල පේන්නේ හින්දා gas. හරි? right. කියන බලන්න බාහිරින් පාවිච්චි කරන solid එකක් ඔයාලා ගන්න එක. අපේ ඇඟේ ගන්න powder නේද? අපි ඒවට කියනවා dusting powder. dust කරන powder. ඔය බල්ලන්ගේ ඉස්සර ගන්නවා නේද? බෝල් ෆෝ කියලා එක. තාමත් තියෙනවා. මිනිස්සුන්ගෙත් එහෙම powder ගන්නවා. හරි? ඊට පස්සේ අර්ධ ඝන කියන්න බලන්න අර්ධ ඝනයක් ඉරන්දි අර්ධ ඝනයක් අපි පාවිච්චි කරන අර්ධ ඝන මොනවද? ඔය උදේ උලන්නේ මොනේ? මොනවද ඒක? cream, gel, a pulp, paste, a balm, ointment, cream, gel, ointment, pulp වලින් paste, paste. ආගෙද mic එක කොන්නුනේ? ලක්මාලි. නෑ ලක්මාලි කියන්නේ. හරි. right. හරි. liquid කියන බලන්න එන. ඒකටත් අවස්ථාවක් දෙන්න liquid. පොඩි වෙලාවයි තියෙන්නේ. liquid එකක් කියන බලන්න අපි බාහිරින් භාවිතා කරන liquid. කියන බලන්න. අයියෝ. ටෝන වර්ග. toners. body lotion. නේද? body lotion. mouthwash. සමහර ඒවා ගන්න අපි කැක්කුමට ගන්නවා නේද? සමහර ඒවා. හරි අපි කියනවා pharmaceutical preparation liniment. මම ඒවා කියලා දෙන්නම්. ගන්නවා නේද? පොඩි කාලේ මතක ඇති. ඇඟ පුරාම බෙල්ලෙන් පල්ලෙහා කිරි පාට විහිතක් ගන්න. BB cream කියලා benzyl benzoate. නේද? අර scabies ලා කාපුවාම. හරි? ඇහැට දාන බින්දු, කනට දාන බින්දු, නහයට දාන බින්දු. නේද? බින්දු. හරි? පිටිපස්සෙන් අතුම් කරන දියර. හරි? දියර වර්ග. mouth wash, උගුර හොදන ඒවා, gargle. ලේසි නෑ නේද? ගොඩක් තියෙනවා. අපි බලමු. හරි? drops වර්ග. බින්දු. ඇහැට දාන ඒවා. eye, ear, nasal. eye, ear, nasal. හරි? ඊට පස්සේ mouthwash. හරි? mouthwash ඊට පස්සේ ආපුලුවන් liquid වර්ග lotion. කැක්කුමඩ ගන්න liniment. මේවා මම කියලා දෙන්නම් තාම ඔයාලට පැහැදිලි නෑ. liniment. හරි? අව තියෙනවා ගොඩක් ඒවා තියෙනවා. දැන් කියන්න බලන්න gas එක laugh, Hyundai, Litro, ඒවද medical gases මම අහන්නේ. මොනවද medical gases? අපිට medicine වටිනවා. inhaler. එකක් aerosol කියලා අපි කියන්නේ ඒවට. හරි? aerosols මම මෙතන ලියන්න අපිට බලින්දා
aerosols. Inhalers වලට කියන්නේ අපි aerosols කියලා. ආය gas වලද? ඇයි oxygen නේද? oxygen අනිවාර්යයෙන් මේ දවස් වැඩිපුරම වන්නේ. carbon dioxide අර කණ්ඩද කියලා අහපු නේ මතකනේ? අර එක්කෙනෙක් ඇහුවේ මේ රටේ ප්‍රසිද්ධ එක්කෙනෙක් නේද? carbon dioxide oxygen කණ්ඩද කියලා ඇහුවේ කවුරුද? දැන් තේරෙනවද කණ්ඩද බොන්නද කියලා නේද? අද වෙනකොට oxygen 400 ගුණයකින් ඉල්ලුම වැඩි වෙලා තියෙනවා ලංකාවේ. හරි? අද නිවුස් වලට කිව්වොත්. හරි? ඔක්සිජන් අවශ්‍යතාවය 400 ගුණයකින් වැඩි වෙලා තියෙනවා. ඒසිනේ. හරි? කන්නද කියලා අහපු කට්ටිය දැන් හොඳ උත්තර දෙනවා. මම කැමති ඇත්තටම ඉන්නේ මේ වගේ මිනිස්සුගේ ඔක්සිජන් වුණා වැඩි වුණා. right yeah aerosols oxygen carbon dioxide nitrogen හරි තව ඕනම් නිර්වින්දනය කරන්න ගන්නවා නේද සිහි නැති කරන්න ගන්න මොනවද හැලොතේන් අහලා තියෙනවද මම තාම අහලා නැති කියලා හැලොතේන් isoflurane හරි සියෝෆ්ලුරේන් ඕ ගොඩාක් තියෙනවා nitrous oxide N2O හිනා වායුව හරි N2O හරි අපි දෙක තුනක් දාගමු මේ ගෑස් ගොඩේ ලියන්නේ මෙතන මේක මෙතන ලියන්න එපා මම ඉල්ල නැති ඉඳන් මේ ලිව්වේ nitrous oxide aerosols oxygen carbon dioxide nitrogen halothane ඒ දෙක තුනක් ලියන්න වෙන්නේ right dosage form එක කියන්නේ එහෙනම් මොකද්ද එකම ඖෂධයේ විවිධාකාර dosage form can be classified into two types internal and external internal dosage form there are three types oral implant parenteral external dosage form external spelling already external dosage form it can be classified according to the state of matter solid semi-solid liquid gas solid dusting powder semi-solid cream gel lotion gel ointment paste liquid drops eye drop ear drop nasal drop mouthwash lotion liniment හරි තවන application paint ඕන එකක් තියෙනවා හරි gases nitrous oxide aerosol oxygen carbon dioxide nitrogen halothane isoflurane ceoflurane හරි ඔහොම කියලා ගොඩක් තියෙනවා අපි ටිකක් ලියගමු කොහොමද ටිකක් ලියගමු හරි හරි ඒක දාගත්තද ඔයාලා දාගත්තේ නැතත් කමන්නේ මේ ගොඩක් ඒවා ලියා ගන්න පුළුවන් වෙලාව අපි ඉතුරු කරගමු ඔයාලට මම වීඩියෝ එක දානවානේ බලන්න තව දෙයක් මම කියන්න තියෙනවා ඔයාලා මේ මගේ මේ ක්ලාසස් ඔක්කොම රෙකෝඩින්ග්ස් දාන තැනක් තියෙනවා මගේ YouTube channel එක ඒකේ ඔයාලට මේ ගොඩක් වෙලාවට ක්ලාස් වල වීඩියෝස් ඉදිරි මාසවලදී මම කොහොමත් ඔයාලට පේන්නේ නැති වෙයි හරි ඒකේ දාන්නේ ඔයාලට අතරමැදි අවශ්‍ය වීඩියෝ ටික විතරයි ඒ කියන්නේ සමහර වීඩියෝ තියෙනවනේ අපි කොහොමද උපදෙස් දෙන්නේ මම කියවනේ දවසට එකක් පෙන්නනවා කියලා දෙකක් පෙන්නනවා හරි උපදෙස් දෙන්නේ කොහොමද අන්නේ වීඩියෝස් ටික දානවා ඊට අමතරව ඔයාලගේ ක්ලාස් වීඩියෝ එක දානවා ඉතින් ඒව බලන්න ඒ channel එක බලන්න මම ඔයාලට link එක දාලා ඇති සමහරවිට channel එක subscribe කරලා තියාගන්න එතකොට ඔයාලට මම දාන අලුත් වීඩියෝ ඔක්කොම ටක් ගාලා බලා ගන්න පුළුවන් හරි ඒව බලන්න ඇත්තටම වටිනවා ඒක මොකද ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා මේ ගොඩක් ඩිලීට් එක හරි වටිනවා හරි තව තව ඉස්සරහට තව ලොකු වෙයි ඒක නේද හරි අපි යමු මේක හරි දැන් යන් අපේ ටියුබ් එකේ මේ මෙතනට හරි බලන්න මේ විදිහට අපි මෙන්න මේ වචන ටික කතා කරා හරි දැන් යනවා මම ඔතෙන්ටද මෙන්න මේකේ ඩෝසේජ් ෆෝම් එකකට ඔන්න මම ඔය ටියුබ් එකෙන් දාලා තියෙනවා. හරි. දැන් යනවා මෙන්න මේකට. right. මේ උදාහරණ තමයි ඩෝසේජ් ෆෝම් එක කියන්නේ එකම ඖෂධයේ විවිධ ආකාර. හරි. පැරසිටමෝල් ගත්තාම ටැබ්ලට් තියෙනවා, සිරප් තියෙනවා, සස්පෙන්ෂන් කියන අවලම්බිත, හරි බින්දු තියෙනවා, ඩ්‍රොප්ස් තියෙනවා. ඊට පස්සේ සපොසිටරිස් තියෙනවා පිටිපස්සෙන් ඇතුල් කරනවා තව මේකට දාගත්ත හැකි ඉන්ජෙක්ෂන් උදාහරණයක් දාගන්න උතන ඩෝසේජ් ෆෝම් කියලා ලියලා හරි එකම ඖෂධයේ භාවිත කරන විවිධ ආකාර හරි ඒක ලියාගෙන උදාහරණේ පැරසිටමෝල් හරි
ඒකට දාගන්න ටැබ්ලට් තා පොඩි වෙලාවයි තියෙන්නේ ටැබ්ලට් පැරසිටමෝල් ටැබ්ලට් තියෙනවා පැරසිටමෝල් සිරප් තියෙනවා පැරසිටමෝල් සස්පෙන්ෂන් හරි සස්පෙන්ෂන් එක කියන්නේ අවලම්බිතයක් ඒ කියන්නේ ඩ්‍රග් එක දිය වෙන්නේ පතුර වල තියෙන දියරයක් මත සස්පෙන්ෂන් හරි ඩ්‍රොප්ස් කියන්නේ බින්දු එහා ගෙදරත් ඉන්නවා බින්දු කියලා නේද එහෙමද නෑ බින්දු කියන්නේ බින්දු හරි කාටද කියන්න පුළුවන්ද මිලිලීටර් එකකට බින්දු කීයක් තියනවද මිලිලීටර් එකකට බින්දු කාලා වරෙන් ඉඳලා ඇහුවා ප්‍රශ්නයක් වුණ නේද මිලිලීටර් බින්දු කීයක් තියනවද any smart one කවුරුරි ස්මාර්ට් කෙනෙක් ඉන්නවද කියන්නේ කීයද දන්නේ එහෙමද 15යි 15යි very good කවුද කවුද 15යි කිව්වේ කවුද අර නමක් ආවේ නෑ ඒකයි හරි හොඳයි 15යි තමයි හරි ඇත්තටම 15යි එක බිඳුවකට sorry මිලිලීටර් එකක බිඳු 15ක් තියනවා කියලා මතක තියාගන්න හරි right ඊට පස්සේ තියෙනවා මෙන්න මේ වචන strength of drug strength හරි නේද strength right strength අපි ඒකත් දාගමු කොහොමද strength කියන්නේ මොකක්ද දැන් මට කියන්නකෝ strength මම මේක අයින් වෙන්නම් strength මොකක්ද strength කියන්නේ ඖෂධයක ප්‍රබලතාවය නේද මේ බලන්නකෝ මට කියන්න පැරසිටමෝල් පෙට් එක බර කීයද කියලා පැරසිටමෝල් පෙට් එක බර මිලිග්‍රෑම් 500යි මිලිග්‍රෑම් 500යි හරි තව කාටද අදහසක් තියෙනවද පැරසිටමෝල් පෙට් එක බර මේ අහගන්න පැරසිටමෝල් පෙත්තක් කියලා බැලුවා නම් ඒකේ බර ග්‍රෑම් 4යි ගාණක් වෙනවා. එතකොට මොකද්ද මේ මිලිග්‍රෑම් 500 කියන්නේ? මිලිග්‍රෑම් 500 කියන්නේ පැරසිටමෝල් පෙත්ත හදනකොට මේකට දානවා පැරසිටමෝල් විතරක් මිලිග්‍රෑම් 500ක් තියෙනවා. දැන් රොටියක් හදන්න කිව්වොත් ඒකේ තියෙන්නේ මොනවද? ඒකේ තියෙනවා පිටි තියෙනවා පොල් තියෙනවා හදමු කට්ටිය දාන්න නැති දැන් පොල් තියෙනවා හරි ඊට පස්සේ ලුණු තියෙනවා ඊට පස්සේ තව ඕනනම් මොනවද කරපිංචා තියෙනවද කරපිංචා දාන්නේ කවුද නේද ලුණු කෑලි තියෙනවා හරි තව ඕනනම් අම්මිරිස් කෑලි ටිකක් තියෙනවා ඔය එක එකව දානවා හරිනේ සමහර අය කියන කුරුමුත් දානවා ඒ රොටි නෙමෙයි නේද මොනවද මේක හදද්දි වතුරක් දානවා. දාලා මේව එකට අනලා තියෙනවා. නැත්තම් රොටියක් වෙන්නේ නැහැ නේ. ඒක හැදෙන්නේ නැහැ නේද? වතුර නැත්තම්. ඒ වගේ පෙත්තක් හදනකොට මොනවද තියෙන්නේ? ඒකේ තියෙනවා අනිවාර්යයෙන්ම මොන වගේ දේවල්ද? ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට් එක. සක්‍රීය සංඝටකය. පැරසිටමෝල් තියෙනවා. ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට් මේක නම් පැරසිටමෝල්. ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට් සක්‍රීය සංඝටකය. හරි? ඒ වගේම තියෙනවා අමතර ද්‍රව්‍ය excipient තියෙනවා. දැන් මොකද හිතෙන්නේ? මේකේ excipient මොනවාද? අමතර ද්‍රව්‍ය. ප්‍රෝටීන මොනවද තියෙන්නේ? වතුර තියෙනවා, පිටි තියෙනවා නේද? පොල් තියෙනවා, ලුණු කැලි තියෙනවා. මේකේ අමතර ද්‍රව්‍ය මොනවද? මේකේ තියෙවම තියෙනවා. වතුර අනම්මන යම් පිටි ඔක්කොම තියෙනවා. පැරසිටමෝල් විතර 500ක් තියෙනවා මිලිග්‍රෑම්. එහෙනම් ස්ට්‍රෙන්ත් එක කියන්නේ මොකද්ද? ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට් එකේ බර සක්‍රීය සංඝටකයේ බර එන දාගන්න ස්ට්‍රෙන්ත් කියලා මොකද ස්ට්‍රෙන්ත් එක කියන්නේ යම් ඖෂධයක සක්‍රීය සංඝටකයේ
ප්‍රමාණය ස්ට්‍රෙන්ත් එක නැත්නම් ප්‍රබලතාවය ලෙස හඳුන්වයි. උදාහරණ දාගන්න පැරසිටමෝල් මිලිග්‍රෑම් 500 පැරසිටමෝල් මිලිග්‍රෑම් 500 හරි නේද වැඩි right හරි ඔයාලට දැන් මම පෙන්නන්න යන්නේ මෙන්න මෙහෙම එකක් හරිද ලෝකේ තියෙනවා හරි ඖෂධ ගැන ඉගෙන ගන්න විශේෂිත වූ පොත්පත් තියෙනවා. දැන් සමහර අය මගෙන් අහලා තිබ්බා මොනවද ඖෂධ ගැන ඉගෙන ගන්න තියෙන පොත්පත් කියලා. හරි විවිධ පොත්පත් තියෙනවා. සිංහලෙන් ලියපු පොත් නම් ගොඩක් අඩුයි ලංකාවේ. හරි දැන් මම සිංහලෙන් තියෙන වීඩියෝස් පවා අඩුයි ලංකාවේ. හරිම අඩුයි. ඔයාලා දැකලා ඇති YouTube එක ඕන බලන්න. ගොඩාක් වෙලාට මගේ වීඩියෝ ටිකක් තියෙනවා සිංහලෙන්. හරි අනිත් අය දාන්නේ නැහැ. ඇයි මේ සිංහලෙන් කරපුවාම පාඩුයි. ඇයි සිංහලෙන් වීඩියෝ කරපුවාම ගොඩක් දෙනෙක් මේක බලනවා. හැබැයි මොකද වෙන්නේ? මේ ක්ලාසස් පවත්වාගෙන යන්න බෑ. හැබැයි මම කරන්නේ ඒක නෙමෙයි අනිත් පැත්ත. මම වීඩියෝ ටික ඔක්කොම දානවා. හරිද? හැබැයි මොකද වෙන්න ඕනේ? ඔයාලා වීඩියෝ විතරක් බලලා හිටියට වැඩක් නෑ. හරි? right. මේක අහගන්නකෝ. මේක පේනවනේ හැමෝටම. දැන් මං මෙච්චරලා කියපු දේවල් ටික ටක් ටක් ගාලා මතක් කරලා දීලා යන්න. හරිද? ඇත්තටම ඔයාලට ඉගෙන ගන්න තියෙනවා ෆාමකොලොජි කියන්නේ ඇත්තටම ෆාමකෝන් කියන්නේ poison. ඒක ගැන ඉගෙන ගැනීම ලොගොස්. ෆාමකොලොජි කියන්නේ study of drug or poison. හරිද? ඔන්න ඕවා තමයි ඔයාලා තියෙන්නේ මට දැන් කියා ගන්න ඕනේ ඩ්‍රග් එකක් කියන්නේ මොකද්ද කියලා කිව්වා. හරි? මේකේ තියෙන සබ්ජෙක්ට් ටික කිව්වා. හරි මේ තියෙන සබ්ජෙක්ට් ටික. ඊට පස්සේ මම කිව්වා මොනවද? අපි ලබා දෙන මාර්ග මේ තියෙන්නේ. හරි? වර්ගීකරණය කරා. හරි enteral route, parenteral route ඔහොම වර්ග කරා. හරි? ඊට පස්සේ තව තියෙනවා ඔයාලට ඉගෙන ගන්න මොකද්ද? ඖෂධ අපි ඖෂධවල සම්මතයන් ස්ටෑන්ඩඩ් අහලා තියෙනවද? ඖෂධ සමහරවිට ඔයාලා දැකලා පැරසිටමෝල් 500 mg නැත්නම් USP කියලා ගහලා තියෙනවා. ඩික්ලොෆෙනක් 50 mg BP කියලා ගහලා තියෙනවා. මොකක්ද මේ? මේක තමයි ලෝකේ තියෙනවා ඖෂධ ගැන ලියවිච්ච පොත්. ඖෂධ ගැන ලියවිච්ච පොත් ඒවා හදන විදිය, ඒකට ගන්න අමුද්‍රව්‍ය, මේ උෂ්ණත්වය, මේ pH වගේ මේක හදන්න ඕනි කියලා ලියවිච්ච පොත් තියෙනවා. අපි එහෙම එක නමක් කියනවා මොකක් කියලාද? ෆාමකෝපියා එකක් කියලා. මේ තියෙන්නේ හරියට දිව පටල ගන්න එපා. මොකද්ද? ෆාමකෝපියා. මොකක්? ෆාමකෝපියා. හරිද? ඉතින් එක එක රටවල මේ ෆාමකෝපියා හදලා තියෙනවා. ලියලා තියෙනවා. එංගලන්තේ ගත්තාම බ්‍රිටිෂ් ෆාමකෝපියා. හරි ඉන්දියාව ගත්තාම ඉන්දියන් ෆාමකෝපියා. ඇමරිකාව ගත්තාම යුනයිටඩ් ස්ටේට් ෆාමකෝපියා. හරි ජපානය ගත්තාම ජැපනීස් ෆාමකෝපියා. හරි තායිලන්තේ ගත්තාම තායි ෆාමකෝපියා. කරුම කියන්නේ ලංකාවේ එහෙම එකක් නැහැ. තාම ලංකාව හදන්නේ ඔය එක එක රටවල් වල ඒව අරගෙන තමයි හදන්නේ. අපේ රට තාම එතනමයි. හරි අපේ රටේ කෙනෙක්වත් මේකක් හදන්න උවමනාවක් නැහැ. මේ දක්වා නැහැ. හරිද? ෆාමකෝපියා එකක් හදලා නැහැ තාම ලංකාවේ. අපේ කට්ටිය කරන්නේ පිට රටවල් වල මේවා පොත් ගිනල්ලා ඒ විදිහට හදනවා. හරි? අඩුම තරමේ ලංකාවේ රත්මලාන දෙනවා SPMC එක. හරි State Pharmaceutical Manufacturing Corporation. එයාලටවත් නැහැ. මොකද ෆාමකෝපියා එක. ඉතින් අපි කට්ටිය එක එක රටවල් වල ෆාමකෝපියා ගේනවා. මේ තියෙන ෆාමකෝපියා. මේ පොත් ලොකු පොත්. හරි? ඒ පොත් වලට හදපුවාම ඒ නමේ අගින් දානවා ඒ පොතේ නම. ඒකයි පැරසිටමෝල් USP United States Pharmacopoeia එකට අනුව හදලා තියෙන්නේ. ඩික්ලොපිනැක් කියන ඩ්‍රග් එක BP British Pharmacopoeia එකට අනුවයි හදලා තියෙන්නේ කියලා දාලා තියෙනවා. දැන් ඔයාලා ආයේ බෙහෙතක් ගත්තාම ලීෆ්ලට් එකක් ගත්තාම බෙහෙතේ ගහලා තියෙන ඒකේ බලන්න මොකද්ද ගහලා තියෙන්නේ අගින්? ඩික්ලොපිනැක් sodium 50 mg BP
හරි ඔයාලගේ ස්ක්‍රීන් එකයි මගේ ස්ක්‍රීන් එකයි එකට කනෙක්ට් වෙලා තියෙන්නේ මේකේ ඔයාලා ඉරි අඳින්න එපා ඔයාලා මවුස් එක අතේ තියන් ඉන්නවා නම් අඳින්න යන්න එපා මේකේ ඇඳෙනටක් ගාලා හරි රයිට් මේ ඔන්න ඔහොම දෙයක් තියෙනවා ඒ කියන්නේ බෙහෙතේ අගින් තියෙනවා ඒ මොන පොතට අනුවද හැදුවේ මොන පාමකෝපියයකට අනුවද හැදුවේ ඕම බලමු ලෝකේ තියෙන පාමකෝපිය ටික මේ තියෙන්නේ එංගලන්තේ පාමකෝපිය එක බ්‍රිටිෂ් පාමකෝපිය මේ තියෙන ලොකු පොතක් ලක්ෂ 4ක් වෙන එක පොතක් හරි ලක්ෂ 4ක් වෙනවා ඔයාලට මට මේකේ CD එක දෙන්න පුළුවන් ඒ කියන්නේ මේකේ PDF එක එවන්න පුළුවන් ඔයාලට ඉතින් ඒව වැඩක් නෑ නේද හරි ඕනනම් මම එවන්නම් හරි ගැටලුවක් නෑ ඊට පස්සේ ආයෙ තියෙනවා United States Pharmacopoeia මේ තියෙන USP කියලා ඒකට කියන්නේ United States Pharmacopoeia ඊට පස්සේ තියෙනවා මොකද්ද International Pharmacopoeia IP මගේ නම එක IP දෙහිගම ඒ වගේ තමයි මේක IP International Pharmacopoeia උදාහරණයක් අපි දාමු Brufen IP කියලා තිබ්බොත් ඒ කියන්නේ International Pharmacopoeia එකට අනුවයි ඒක හදලා තියෙන්නේ හරි ඊට පස්සේ මේ තියෙන්නේ Thai Pharmacopoeia තායිලන්ත මේ තියෙන තායි වචන තායි කියවන්න පුළුවන් තායි පාම්කෝපිය හරි රයිට් ඔන්න ඔය විදිහට තමයි පොත් තියෙන drug standard හරි ඒ වගේම ඔයාලට කියවන්න මෙහෙම පොත් තියෙනවා මේවා ඉතින් ඔයාලට කියවන්න බෑ හරි ඕවා කියවන්න කාලෙකුත් නැහැ අපි මේවා මේ පොත් ලොකු පොත් ඕක කියවලා ඉවර වෙද්දී මේ ඔයාලා නාකි වෙලා ඉඳී ඒකින්ද ඒවා කියවන්න යන්න එපා අවශ්‍ය නැහැ හරි අවශ්‍ය කොටස් ටික මන් දෙනවා හරිනේ මේ තියෙන ඖෂධ නාමකරණය බලන්න කෙමිකල් නේම් මේ තියෙන්නේ කෙමිකල් නේම් ඇසිටයිල් ඇමිනෝෆින් කියන්නේ පැරසිටමෝල් ඒකේ ජෙනරික් නේම් එක පැරසිටමෝල් හරි ඒකේ ප්‍රොප්‍රයිටර් නැත්නම් බ්‍රෑන්ඩ් නේම් එක මොකක්ද පැනඩෝල් පැරසිටෝල් නම් ඉස්සෙල්ලා කරපු එක නේ රයිට් දැන් බලන්න මේ අනිත් ඒවාත් තියෙනවා කාබෝපන් හරි ඔක්කොම කියන්න ඕනේ නැහැ නේද රයිට් මෙන්න මේ විදිහට තමයි මම ලබන සතියේ සිට මොනවා කරන්නේද ඖෂධ වර්ග කරලා උගන්වන්න යන්නේ. හරි? කොහොමද? එක එක පද්ධති අපේ ඇඟේ තියෙන පද්ධති උදාහරණයක් රුධිර සංසරණ පද්ධතිය, ආහාර ජීර්ණ පද්ධතිය, හරි? අපේ හෝමෝන පද්ධතිය, එන්ඩෝක්‍රයින් සිස්ටම්. හරි? ඔය වගේ එක එක පද්ධති අරගෙන ඒ වගේ තියෙන ලෙඩ කතා කරනවා. ඒ ලෙඩ වලට ඕන බෙහෙත් කතා කරනවා. හරිනේ? ලෙඩ සහ ඒවට දෙන බෙහෙත් ගැන අපි කතා කරනවා. හරි. එහෙනම් මම මෙහෙම දෙයක් කරන්න. මම දැන් මේක ස්ලයිඩ් එක ස්ටොප් කරන්නම්. දැන් ඔයාලට තේරෙනවා ඇති මේක කරා යනකොට සමහර දේවල් තියෙනවා තියරිම ගන්න වෙනවා. හරි? සමහර දේවල් තියෙනවා මොනවද? ඇඩ්වයිස් එහෙම ඔයාලා කියලා දෙන්න පුළුවන් වෙන්නේ. හරි? ඒවා මම කියලා දෙනවා. දැන් මට මෙතන තව දෙයක් කියන්න ඕනි. ඔයාලට මම ඔයාලගේ ටියුබ් එහෙම දෙන්නෙක් කෙනෙක් ඉන්නවනේ ගෲප් ඇඩ්මින් කෙනෙක්. එයා ඔයාලා ටියුබ් ටික දෙයි. හරි? ඒ වගේ තියෙනවා එකක් එක්ස්ටර්නල් ප්‍රෙපරේෂන් කියලා. ඒ කියන්නේ බාහිරින් හදන ඖෂධ. ආලේපන වර්ග ගණන් ඒව හදන විදිහ. ඒවට තියෙන ඉන්ග්‍රීඩියන්ට් මොනවද? ඒ වගේ අඩංගු දේවල් මොනවද? හරි? හදන ක්‍රම මේ සියල්ල දාපු පොඩි පොතක් තියෙනවා. ඒක මම හදපු එකක්. ඒ පොත ඔයාලට ලබා දෙනවා. හරිද? ඒ පොත පුළුවන් නම් print out එකක් කරන් ළඟ තියාගන්න. හරිද? මම ඔය සමහර ඒවා හදන විදිය කියලා දෙනකොට සමහර ළමයි මේක හොඳට අහන් ඉඳලා හදන්න try කරනවා. මහා ලොකු දෙයක් නෑ හදන්න පුළුවන්. හරිද? ඒව හදලා දියුණු වෙච්ච ළමයි ඉන්නවා අද වෙනකොට. ඒ නිසා ඔයාලා ඒ පොතත් ළඟ තියාගන්න. ඒක ඔයාලා සමහරට ඔයාලා ඊළඟට පේමන්ට් කරලා අර රිසිප්ට් එක යවන්න කියනවනේ මම කෙනෙක්ට. එයා ඒවයි ඔක්කොම ටික ඊට පස්සේ. හරිද? ඒ නිසා ඒ දේවල් ටික ඔයාලට මම දෙන්නම්. මේක හදන්න ඕන කටට මම උදව් කරනවා අනිත් එක. ඒ නිසා ඒ ටික කරගන්න. මම දැන් අදට මම මොකද්ද කරේ? සරල මූලික වචන ටිකක් විතරයි ඔයාලට කරේ. හරිද? ඊළඟ සතියේ ඉඳන් මම යනවා පළවෙනි පද්ධතියට. හරි? සති 52ක් දැන් 50ක් තියෙනවානේ. 49 තව තියෙනවා. හරි? පැය සෝරි සති නෙමෙයි පැය. හරි? 49 තියෙනවා. 49 තව 48යි තියෙනවා. හරි? ඒ 48 ඊළඟ හරි සති දෙක මම වෙන් කරලා තියෙන්නේ මොකටද?
ආහාර ජීර්ණ පද්ධතිය. අපි ටග්ගල ආහාර ජීර්ණ පද්ධතියේදී ලෙඩ මොනවද ප්‍රතිකාර මොනවද කියලා කතා කරමු. ඒකට ඔයාලා උපදෙස් දෙන්න ඕනි යෝගීන්ට. ඒක තමයි මේකේ පළවෙනි ටාගට්. අපි ඒකට යනවා. ඊට පස්සේ එන සති තුනක්. ඒ සති තුනේ අපි කාඩියෝවැස්කුලර් සිස්ටම් එකයි කරන්නේ. හරි? හෘදය හා සම්බන්ධ ලෙඩ ගොඩාක් තියෙනවා. ප්‍රතිකාර මොනවද කියලා සති තුනක් කතා කරන්න වෙනවා. හරි? පැය 6ක්. හරි? එවමම මේ සිස්ටම් ටික ඉවර වෙද්දී පැය 40ක් යනවා. හරි? ඉතිරි පැය 10 තමයි අපිට තියෙන්නේ ඔය අනිකුත් දේවල් කතා කරන්න. හරිනේ? අපි ඒක කරමු. හැබැයි මේ ෂෙඩියුල් එකටම යන්න වෙනවා. ඔයාලට තියෙන්නේ ඇටෙන්ඩන්ස් හරියට තියන්න. හරිනේ? ඕන් දැන් මේ අද පටන් ගත්තේ ජූනි මාසේ. මේ මාසේ හරියටම ඊළඟ සතිය වෙද්දී මම ඔයාලට අසයින්මන්ට් එකක් දෙනවා ගෲප් එකක්. ඔයාලා ගෲප් දෙක තුනකට බෙදලා ඒව කරන්න ඕනේ. හරි? ඒක මම ලබන සතියේ දෙන්න. අද දෙන්නේ නැහැ. හරි? ඒ අසයින්මන්ට් එක ලබන සතියේ දෙනවා. ඒක කරලා මාසෙකින් මට සබ්මිට් කරන්න. හරි? ඒකට ලකුණු 10ක් හම්බෙනවා. හරිනේ? right. එහෙනම් අදට අපි නවත්තමු දැනට ඇති. ප්‍රශ්නයක් තිබේ නම් දැන් අහන්න විනාඩියක් දෙන්න. දැන් අහන්න පුළුවන්. අපිට ප්‍රශ්න නැහැ. නේද? නිදිමතයි. හරි. එහෙනම් අපි ලබන සතියේ හම්බෙමු 7යි කාලේ. හරි. ආයුබෝවන්.